ඉතින් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම අද දවසෙත් සුපුරුදු විදිහට. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ තවත් e-chat වැඩසටහනක් ආරම්භ කරන්න. ඉතින් මේ e-chat වැඩසටහන තුල අපි අද දවසේ කතා බහ කරන්නට සූදානම් වෙන්නේ COVID-19 සමග යලි දිගහැරෙන ජීවිත පිළිබඳව. ඒකට විශේෂ හේතුවක් තියෙන මේ කාරණාව අපි ඉදිරියට ගන්න අද දවසේ කතා බහ කරන්න. මම මෙන්න මෙහෙම ඔයගලන්ට කියන්නම්. මේ තියෙන්නේ මේ BBC සංදේශය වෙබ් පිටුව. ඉතින් මේකේ තියෙනවා මේ මෙන්න මෙහෙම කාරණාවක් සඳහන් කරලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සංචාරන සීමා පනවා තිබූ කොළඹ කළුතර ගම්පහ සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක රැසක දෛනික ජන ජීවිතයේ මේ මාස 11 වෙනිදා සිට යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටි. පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යමයේදී කැබිනට් සම්ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන තමයි මේ කිව්වේ පවතින තත්ත්වයේ වෙනසක් සිදු නොවුනහොත් 11 වෙනිදා ලොක්ඩවුන් ලිහිල් කිරීමක් පිළිබඳව බලාපොරොත්තු තබා ගන්න පුළුවන් කියන එක තමයි එතුමා කිව්වේ. ඉතින් මම මේ සූදානම් වෙන්නේ එන්නේ කාරණා පිළිබඳව කතා බහ කරන්න. ඒ වෙනුවෙන් අපි මේ වෙනකොට සම්බන්ධ කරගත්තා විවිධ ශාස්ත්‍රවල විශේෂඥයන් කීප දෙනෙක්. මේ ඉන්නේ 4 දෙනා අපිත් එක්ක එකතු වෙලා ඉරංග වීරරත්න ප්‍රධාන විධායක නිලධාරී වරයෙක් විදිහට කටයුතු කරනවා. ඔම්බියෝ ප්‍රයිවට් ලිමිටඩ් නේ මං හිතන්නේ මම නිවැරදි I1 කියලා පිළිගන්නවා ඉරංග. I1. හරි. ඒ වගේම වෛද්‍ය නිශාන්ත සමරවීරත් අපිත් එක්ක එකතු වෙනවා මේ වෙලාවේ. ඔබතුමාවත් I1 කියලා පිළිගන්නවා. I1. ඒ වගේම ආචාර්ය චින්තක පෙරේරා අපිත් එක්ක එකතු වෙනවා. ඔහුත් තවත් ඒ කියන්නේ ඔහුගේ විශේෂ ශාස්ත්‍රය පිළිබඳව ඔහුම පැහැදිලි කරලා දෙයි. ඒ මොකද ඔබතුමාගේ විශේෂ ශාස්ත්‍රයේ භූගෝලීය වටේක සිංහල ඔව් උතරතර තාක්ෂණ නැත්නම් ජියෝ ඉන්ෆර්මැටික්ස් කියන විශේෂ ශාස්ත්‍රය තමයි මම නියෝජනය කරන්නේ. ඒකට අදාළව අපි බලමු කතාවත් එකතු වෙලා. ඒකම අපිත් එක්ක එකතු වෙනවා කෞශල්‍ය හේරත් එංගලන්තයේ සිට දණ්ඩි යුනිවර්සිටි එකේ රිසර්ච් කෙනෙක් විදිහට ඔබ කටයුතු කරනවා. අයිබෝන්. right. මේ සිව් දෙනාත් එක්ක තමයි අද දවසේ අපි වැඩසටහන මේ ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙනවා මේ වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සමග. ඉතින් සඳුදා සිට නැවත දෛනික ජීවිතය ආරම්භ කරන්න රජය තීරණය කරලා තියෙනවා. ඉතින් ආර්ථික පැත්තෙන් ගත්තොත් ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. පහුගිය දවසක මම අශෝක හඳගම සිනමාවේදී සමග කරපු සාකච්ඡාවේදීත් ඔහු කිව්වේ වඩා විවෘත කරන්න ඕනේ. තිබුණට වැඩිය. ඒ කියන්නේ සමහර විට සුපර් මාකට් පැය 24ක් අරින්න. එහෙම නැත්නම් රාජ්‍ය ආයතනවල ෂිෆ්ට් එකක් හදලා ඒක පුළුවන් තරම් වැඩි වෙලාවක් ඇරලා තියන්න. සෙනග එන එක අඩු කරලා වැඩියෙන් කරන්න පුළුවන් ආකාරයට වැඩ කරන කාල සීමාව වැඩි කරන්න ඕනේ කියලා ඔහු අදහසක් දැක්වුවා. නමුත් සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම ඒ සඳහා සුදුසු වාතාවරණයක් තියනවද මේ වෙනකොට? COVID-19 මේ වෙනකොට ඉන්නේ මොන වගේ පියවරකද? ඔක අර වලලු කියනවා විවිධ අවස්ථා 1 2 3 කියලා සඳහන් කරලා තියෙනවා. මේ වෛද්‍යතුමනි මට පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්නකෝ. මෙහෙමයි දැන් ගත්තම මේ COVID-19 වසංගත තත්ත්වය ගැන වෛරස් එක ගැන ඒකේ ව්‍යාප්තිය ගැන මම හිතන්නේ අපි රටේ ඉන්න විද්වත් ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් ඉඳලා විවිධ වෘත්තීය සංවිධාන මේ හැම එකක්ම වගේ මේ අදහස් දක්වලා පැහැදිලි කරලා මම හිතන්නේ රටේ බොහෝ අයට කිසියම් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. එතකොට අපි දැන් මේ මොහොතේ ලැබිලා තියෙන්නේ කොවිඩ් එක ටික කාලයක් අපි හිටියා. ලෝකෙ ටිකක් දරුණුවට ව්‍යාප්ත වෙමින් යන යුගයක අපි ටික කාලයක් කොවිඩ් එක ගත කරලා දැන් ආපහු අපිට සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න පුළුවන් ද බැරිද කියන සලකා බලන ස්ටේජ් එකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් ලංකාවේ පහුගිය කාලය ගත්තම මේ අර 3 ඒ කියන්නේ ක්ලස්ටර්ස් එහෙම නැත්නම් නිවාස සහ ගම්වල විලේජ් ක්ලස්ටර්ස් කියන අවස්ථාවේ තියෙනවා කියන එක තමයි සාමාන්‍ය දල අදහස. ඒ කියන්නේ සාධක ගොඩක් ඒවා ඉදිරිපත් කරලා තියෙනවා තැනින් තැන. ඒව අනුව අදහස තමයි මේ 3B කියන ස්ටේජ් එකේ තුන්වෙනි අවස්ථාවේ ක්ලස්ටර් අවස්ථාවේ විලේජ් ක්ලස්ටර් කියන අවස්ථාවේ වගේ තියෙන්න පුළුවන් කියන එක. සමහර අය කියනවා එහෙම 3A ස්ටේජ් එකේ තියෙන. කොහමද 3 තුන්වෙනි අවස්ථාවේ තියෙන. එතකොට දැන් ප්‍රශ්නේ මතුවෙන්නේ මේක අපි කාලයක් දැන් මේ ප්‍රධානම කාරණේ තමයි අපිව මේ නටවන්නේ වෛරස් එකේ. වෛරස් එක ඒකේ කැරක්ටරිස්ටික්ස්
ඒක behavior හැසිරීම ඒකේ ලක්ෂණ තේරුම් ගන්න නැතුව අපිට හැසිරෙන්න බෑ. අපිට හැසිරෙන්න වෙලා තියෙන්නේ වෛරස් එක අපිට අනකරන නියෝග කරන විදියට. ඉන්න කියලා නියෝග කරන විදියට. දැන් ඒ අනුව තමයි ප්‍රධානම මේ කොරෝනා රෝගය මර්ධනය කරන්න අවශ්‍ය මූලිකම කාරණා විදියට WHO එකත් සඳහන් කරා. එකක් තමයි social distancing. ඒ කියන්නේ සමාජයේ පුරවැසියන් අතර කිසියම් පරතරයක් පවත්වාගෙන යන්න ඕන. දෙවෙනි එක තමයි ප්‍රධානම එක hand cleaning. sanitization කියන එක. ඒ කියන්නේ අද්දයක් පිරිසුදුව තියාගන්න ඕන. ඒතර කිසියම් දුරක් පවත්වාගෙන යනවා වෛරස් එකට අපේ ඇඟට බිඳිති හරහා ඉන්න බැරි වෙන ප්‍රමාණයට සහ වෙනත් මතු පිටවල් වල තියෙන සර්ෆේසස් වල තියෙන විස බීජ අපේ ඇඟට එන එක වළක්වන්න අපි hand cleaning කියන එක නිරන්තර පාවිච්චි කරන්න ඕන. ඒතර මෙන්න මේ ප්‍රධාන මූල ධර්ම දෙකට අනුගත වෙලා තමයි අපිට හැසිරෙන්න වෙලා තියෙන්නේ. ඒතර මෙච්චර කාලයක් ගත කරපු සමාජය නෙමෙයි ඉදිරියේදී අපිට පවත්වාගෙන යන්න වෙන්නේ. එතකොට අනිත් පැත්තෙන් ගත්තම ලෝකෙම දැන් විශ්වාස කරනවා ලෝකෙම මේ වෛරස් එක තවත් අවුරුදු දෙකමාරක් සමහර ඊටත් වැඩි කාලයක් සමහරට අර කලින් කතා කරපු අර ආර්ථික අර්බුද වගේ රැලි ක්‍රමයකට කිසියම් දිගු කාලයක් මේක පවතීවි කියලා. දැන් එහෙම තත්ත්වයක් තියෙනවා නම් අපි දැන් සූදානම් වෙන්න ඕන අන්නේ නව තත්ත්වයට කොරෝනා වෛරසය මගින් අපිට සිටිය යුතුයි කියලා බල කරන නව තත්ත්වයට මුහුණ දෙන්න අපි සූදානම් වෙන්න ඕන. ඒ අනුව වැඩ කරන්න අපි සූදානම් වෙන්න ඕන. එහෙම නැතු වුණොත් අපිට සිද්ධ වෙන්නේ ඛේද වාචකයකින් මේ කතාව අවසන් කරගන්න. ඉතින් ඇත්තටම ගත්තම ලංකාව කොවිඩ් මර්ධන ව්‍යාපෘතියට ඇතුළත් වෙච්ච ආකාරය, ඒක තියෙන අඩුපාඩුකම්, ඒක නිවැරදි කර ගන්න ඕන අඩුපාඩුකම් ගැන සාකච්ඡා කරන්න ඕන. ඊළඟට ලංකාව වගේම තවත් මේ දැනට තියාගෙන ඉන්න තත්ත්වයන්ගෙන් එක්සිට් වෙන්න, එළියට යන්න බලාගෙන ඉන්න රටවල් ළඟා වෙච්ච තත්ත්වයන්ට ලංකාව ළඟා වෙලාද නැද්ද කියලා සාකච්ඡා කරගන්න ඕන. ඒ වගේම ලංකාව ඒ කියන්නේ ඒ එක්සිට් වෙන්න අවශ්‍ය වාතාවරණය ගොඩනගාගෙන තියෙනවද කියන එක සාකච්ඡා කරගන්න ඕන. ඒ වගේම ඒ සමාජය ඇතුලේ සෞඛ්‍ය අර්බුදවලට මතුවෙන සෞඛ්‍ය අර්බුද මොනවාද? ඒවට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම්ද නැද්ද කියන කාරණේත් ඇත්තටම සාකච්ඡා කරගන්න ඕන. මම හිතන්නේ මෙන්න වගේ පුළුල් සාකච්ඡාවක් ඇතුළත පමණයි අපිට මේකෙන් ඉස්සරහට යන්න පුළුවන්ද කියලා බලා ගන්න වෙන්නේ. එතකොට මෙන්න මෙහෙම සඳහන් මම දැක්කා මේ ද ලීඩර් කියන වෙබ් අඩවිය සඳහන් කරලා තිබුණා කොවිඩ් අගුළු ගලවන්නට පෙර සිතා බලන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස් 6ක් නිකුත් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. දැඩි අධීක්ෂණයේ ආසාදිත සංඛ්‍යාව අඩු වෙමින් යාම සහ බෝවීම පාලනයකට යටත්ව පැවතීම සෑම රෝගියෙකුමත් සෑම සම්බන්ධයෙකුත් සොයාගෙන හුදකලා කොට පරීක්ෂණ පවත්වා ප්‍රතිකාර දීමට සමත් සෞඛ්‍ය පද්ධතියක් පැවතීම සෞඛ්‍ය ආයතන හා සාත්තු නිවාස වැනි විශිෂ්ට ස්ථානවල වසංගත ව්‍යාප්ත වීමේ අවදානම අවම වීම පුද්ගලයන් අත්‍යවශ්‍යම යා යුතු වැඩපළ පාසල් සහ අනෙකුත් ස්ථානවල වළක්වාලීමේ ක්‍රියාමාර්ග ගෙන තිබීම පිටතින් වෛරසය ඇතුල්වීමේ අවදානම කළමනාකරණයේ හැකියාව අලුත් සම්මතයේ හැඩගැසීම සඳහා ප්‍රජාවන් පූර්ණ දැනුවත්කමකින් හවුල්කාරීත්වයකින් හා හවි බලතාවෙන් යුක්ත වීම ඔබතුමා හිතනවා මේ සඳහා අපි සුදුසුයි කියලා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ක්‍රියාවලිය ආරම්භයේදීත් අපිට මේ කරුණු 6ක ගයිඩ්ලයින් එකක් දුන්නානේ. ලෝකේ සෑම රටවල් වලටම ඒක අනුගමනය කරන්න කියලා. ඒ කියන්නේ සෞඛ්‍ය සේවා පුළුල් කරන්න, පරීක්ෂණ කරන එක පුළුල් කරන්න, ඊළඟට රෝගීන් වෙන් කිරීම, නිරෝධායනය කිරීමේ කටයුතු විධිමත් කරන්න, ඊළඟට ප්‍රතිකාර කටයුතු සඳහා නව කාර්ය මණ්ඩල පුහුණු කරලා සෞඛ්‍ය සේවයේ ඇත්තටම සෞඛ්‍ය සේවය නැවත ලොකු පිම්මකින් ස්ථාපිත කිරීමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කතා කරා. දැන් ඊට පස්සේ තමයි නැවත ඔය එක්සිට් වෙනවා නම් එහෙම නැත්නම් මේකෙන් එළියට යනවා නම් යා යුත්තේ මෙන්න මේ කාරණා මත කියලා කරුණු 6ක් දුන්නා. ඔබ සඳහන් කරේ මේ කාරණා 6. එතකොට ඇත්තටම ගත්තම ඒකේ ප්‍රධානම වගකීම තියෙන්නේ සෞඛ්‍ය සේවය මේ එන රෝගීන් ප්‍රමාණයට හෝ පාලනය කරගත බොහෝ තත්ත්වයක් යටතේ රෝහල් කරා එන රෝගීන් ප්‍රමාණයට ඒ වගේම අනිකුත් රෝග non covid කියන ඒ කියන්නේ covid වලට අයත් නොවන අනිත් දේවල් සඳහා අනිත් රෝග සඳහා සෞඛ්‍ය සේවය කොච්චර මේ ස්ථාවර කරගන්නවද කියන එක. දැන් ඒ තත්ත්වයට අනුකූලව තමයි අපිට එක්සිට් වෙන්න වෙන්නේ කියලා. නමුත් මම නම් හිතන්නේ නැහැ අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය අර තිබුණු තත්ත්වයෙන් ඉස්සරහට ගෙනාපු ඒ කියන්නේ අලුත් new normal condition එකට කියන අලුතෙන් බිහිවන මේ නව තත්ත්වයට සූදානම්
කරවීම සඳහා ගත වූ විශේෂ ක්‍රියාමාර්ග තියෙනවා කියලා. මොකද දැන් මෙහි අපි වැඩ කරන රෝහලක් ගත්තත් උනත් විශේෂ ක්‍රියාමාර්ග විශේෂ සූදානම් කිරීම එහෙම ලොකු දෙයක් කරලා නැහැ. ඇත්තටම නැහැ. එතකොට එහෙම තත්ත්වයක් යටතේ අපි කොහොමද මේ අලුතෙන් එන රෝගීන් කලින් ආපු රෝගීන් එහෙමම එනවා. කාලයක් තිස්සේ අපි මේක ඒ රෝගීන්ට ප්‍රතිකාර කිරීම කිසියම් ප්‍රමාණයක නතර කරලා තිබුණා ඇත්තටම. ඒ රෝගීන් ප්‍රමාණයක් නැවත මේකට එනවා. ඒ වගේම අලුත් රෝගීන් ප්‍රමාණයක් එනවා. මේ සියල්ලම තව ක්‍රයිසිස් එකක් අපි තුන් ගම් වතුරක් හරි මොකක් හරි ක්‍රයිසිස් එකක් ඩෙන්ගු වැඩිවීමක් මියුණ වැඩිවීමක් හරි මොකක් හරි ආවත් තවත් රෝගීන් ප්‍රමාණයක් එනවා. ඒ මෙන්න මේ එන හෙල්ත් සෞඛ්‍ය මේකට හරියන ධාරිතාවකින් සෞඛ්‍ය නැවත ප්‍රතිසංවිධානය කිරීමක් එහෙම නැත්නම් රීස්ට්‍රක්චර් කරන එකක් අපි සලකා බැලුවේ නැහැ කියන එක තමයි මගේ අදහස. ඒ කියන්නේ අපි තවමත් මේක එක්සිට් වෙන්න සූදානම් වෙන මට්ටමට ඇවිල්ලා නැහැ කියන එක. ඒ කියන්නේ අර කොවිඩ් එක සම්බන්ධව තියරියක් විදියට මූලධර්මයක් විදියට ගත්තම ආණ්ඩුව කියනවා නම් මෙන්න මේ 3B වල ඉන්නේ මේක තවත් පැතිරෙන්නේ නැහැ කියලා කියනවනේ ඒක වෙනම සාකච්ඡාවක් ඕන. හැබැයි අපේ සෞඛ්‍ය සේවය එන කොවිඩ් වලටත් සහ අනිකුත් රෝග සඳහා සූදානම්ද නැද්ද කියන කාරණේ වෙනම අපිට විමසා බලන්න වෙනවා. ඊළඟට හොඳයි ඔව් කියන්න දැන් අපි ඇත්තටම ගත්තම මේ කොවිඩ් එක පටන් ගත්ත අවස්ථාවේ අපි මූලික ක්‍රියාකාරකම් කීපයක් කරානේ. එකක් තමයි දේශ සීමා වහලා දැම්මා. ඊට පස්සේ ඇඳිරි නීතිය සහ හමුදාව පොලිසිය යෙදවීම වගින් මිලියන 21ක ජනගහනයක් රටේ ජනගහනය නිවාස තුලට සීමා කරා. සමහර ප්‍රදේශ වහලා දැම්මා. අර සමාජයේ කියන්නේ සමාජය නැවතුවා. ඒ කියන්නේ කොමියුනිටි එක නැවතලා තියෙනවා. ඊට පස්සේ රෝහල් වල ගත්තම මේ කොවිඩ් ඇරෙන්න අනිත් බොහෝ කාරණා අපි ක්ලිනික්ස් OPD සහ අනිකුත් වාට්ටු වල ශල්‍ය කර්ම සේවාවන් රාශියක් නවත්තලා තියෙනවා. ඒතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේවා දිගටම මෙහෙම පවත්වාගෙන යන්න බෑ. අර ඔබ සඳහන් කළ ආකාරයට මේක මෙහෙම දිගටම යන්න බෑ. හැබැයි දැන් ආරම්භ කරපු ක්‍රියාමාර්ග සස්ටේනබල් ඒවා නෙමෙයි. ඒ කියන්නේ දිගු කාලීන වශයෙන් පවත්වාගෙන යන්න පුළුවන් ඒවත් නෙමෙයි. එතකොට අපිට සිද්ධ වෙනවා අනිවාර්යයක් ලෙසම ආරම්භක පියවරවල් විදිහට ගතපු පියවරවල් ඇස්සේ සමාජයේ ස්ථායීකරණය කරන්න ස්ථායී බවට පත් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග සූදානම් කරන එක. දැන් උදාහරණයක් විදිහට තවදුරටත් අපිට මිනිස්සු නිවාසවල තියන් ඉන්න ඕන නම් එයාලට කෑම සපයන්නේ කොහොමද? බෙහෙත් සපයන්නේ කොහොමද? ඒව ගැන සාකච්ඡාවක් කරගන්න ඕන. රෝහල ඕවර්ක්‍රවුඩ් වෙන එක නම් ඊළඟට තියෙන ප්‍රශ්නේ. අර සෝෂල් ඩිස්ටන්සින් කියන එක පවත්වාගෙන බැරි වෙන්නේ ඕවර්ක්‍රවුඩ් වුණාම නම් ඕවර්ක්‍රවුඩ් වෙන එක කියන්නේ ජනගහනය රෝහල තුලට එන ජනගහනය එන්න ඇරලා අපිට මේ වැඩේ කරන්න බෑ. එහෙමනම් අපි අලුතෙන් ක්‍රියාමාර්ග තෝරන්න ඕන. රෝහලට මෙතෙක් ආපු ජනගහනයක් හිටියනම් ඒ ජනගහනයට වඩා අඩු ප්‍රතිශතයක් කොහොමද මේකට ගෙන්න ගන්න කියලා. ඒ සඳහා ක්‍රියාමාර්ග තෝරන්න වෙනවා. ඒතකොට එවැනි ක්‍රියාමාර්ග සඳහා සූදානම් වීමක් අපි තාමත් මේ සිස්ටම් එක ඇතුලේ දකින්නේ නැහැ. හොඳයි. අපිට මේ Facebook කරහා යොමු වෙච්ච ප්‍රශ්නයක් වෙන KD ප්‍රසංග තමයි ප්‍රශ්න යොමු කරලා තිබෙන්නේ. මේ වෛරස් එක සතුන් හරහා ව්‍යාප්ත වෙන්න හැකියාවක් තියෙනවද කියන එක තමයි ඔහු අහන්නේ. මේ තියෙන්නේ ඔහු අහපු ඒ ප්‍රශ්නය. ඔව් දැන් සමහර රටවල් වල අවස්ථා කිහිපයකදී අපි දැක්කා සතුන් හරහා බෝ වෙනවා. දැන් ආරම්භයත් කිව්වේ සර්පය හරහා ආවා කියලා. නමුත් ඒවා හරියටම සාහතහවුරු කරේ නෑ. ඒ වගේම සමහර සතුන් මේ අපි දැක්කා විදේශ රටවල් වල මේ සතුන්ට බෝ වෙලා එහෙම තත්ත්වයන් පෙන්වන්නේ. එතකොට දැන් අපි සමහර වෙලාවට ඒ කියන්නේ ඇත්තටම සෝෂල් ඩිස්ටන්සින් කියන එක දැන් මේ වෙලාවේ ගත්තාම මේ කොහොම වුණත් වෛරසය ව්‍යාප්ත වෙන්නේ තව ශරීරයක් කරාම තමයි. දැන් මදුරුවන්ගෙන් බෝ වෙන ඩෙන්ගු වගේ වසංගතයක් ගත්තම ඩෙන්ගු මැලේරියා හරි මොනවා හරි ගත්තම අපි කරන්නේ මදුරුව අපෙන් ඈතින් තියා ගන්නවා. අපේ මදුරුවට අපේ ළඟට එන්න දෙන්නේ නැහැ. ඒකත් ඇත්තම මේ ඩිස්ටන්සින් එකක් තමයි. හැබැයි එතන ඒක පවත්වාගෙන යන්නේ මදුරුව සහ අපි අතර. දැන් මේකෙදි වෙලා තියෙන්නේ මේකෙදි මේ දක්වා දැනට තහවුරු වෙච්ච එක තමයි වැඩිම ප්‍රමාණයක් බෝ වෙලා තියෙන්නේ මිනිසාගෙන් මිනිසාට. ඒතර වාහකය වෙන්නේ මිනිසා. ඒතර අපිට සිද්ධ වෙනවා අර මදුරුව ඈතින් තියුවා වගේම මිනිස්සුත් කිසියම් ආකාරයකින් මේ ළඟ ඉන්න අයත් ඈතින් තියන්න. ඒතකොට සුරතල් සතුන් ඔය සතුන් හරහා බෝ වෙන්න පුළුවන්. ඒ ගැන තාම නිශ්චිතව අනිවාර්ය ලෙස වෙනා හෝ එහෙම සාකච්ඡාව ඉවර වෙලා නැහැ. ඒතකොට අපිට දැනට තියෙන තත්ත්වය නෝ අපිට කරගන්න වෙන්නේ සතුන් සහ මේ අනිත් සියලුම සමාජය කිසියම් ආකාරයක දුරකින් තබා ගැනීමෙන් සමාජීය කටයුතු පවත්වාගෙන යන්න අවශ්‍ය නව වර්ගයේ නිර්මාණ වලට අපිට යන්න වෙනවා.
කියන්නේ ඉනොවේටිව් දේවල් අපිට හොයා ගන්න වෙනවා. එහෙම ඒකට ඇත්තටම තියෙන්නේ මේ සතුන් හරහා වගේම මිනිසා හරහාත් මේ දේ වෙන්න පුළුවන් කියන එක තමයි. හොඳයි. ඉතින් අපිට මේ වෙලාවේ අපිත් එක්ක අපේ එකතු වෙලා ඉන්නවා කමල් දහනායක යාපා සුනිල් ජයසූරිය ආයුබෝවන් ආරත ඔබ සියලු දෙනාටම බුද්ධික සම්පත් ගොඩක් වැදගත් කියලා සඳහන් කළ තිබෙනවා ඔහුගේ කමෙන්ට් එකේ. පෙපර් බුලට් කියලා තමයි නම තියෙන්නේ. නාරද මම ජපානයේ ඉඳලා සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔව්. අපි ඉදිරියේදී දැනට මේ අපිට පහසුකම සපයා ගන්නට බෑ. හැබැයි ඉදිරියේදී වයිබෝස්සේ වෙන ඕන තැනක ඉන්න කෙනෙක්ව සම්බන්ධ කර ගැනීමේ හැකියාව අපි සකස් කරමින් ඉන්න එක සකස් කරගත්තු ගමන් ඔබට දැනුම් දෙන්නම්. අදට මේකේ කමෙන්ට් එකක් දාලා තමයි ඔබේ ප්‍රශ්නය අහන්නට සිද්ධ වෙන්නේ. ඒ වගේම කමල් දහනායක යපා ආයිබෝවන් අලුත් පියාපත් කියලා සඳහන් කරලා තියෙනවා. හොඳ සාකච්ඡාවක් කියලා කේඩි ප්‍රසංග මේක ලියලා තියෙනවා. ඒ වගේම නිශාන්ත් තේනූර කියනවා සමහර වෙලාවට මේ දෙපාරක් ඇහෙනවා කියලා. හරි ඒ තාක්ෂණික ගැටලුව දැන් විසඳුව මම හිතන්නේ දැන් හරි ඇති. එතකොට කමල් දහනායක අහන අනිත් ප්‍රශ්නේ මම හැබැයි ඒක ඊගාවට අපි යමු ඒක වෛද්‍යතුමාගෙන් නැවත අහන්නේ. මොකද තව තිදෙනෙක් ඉන්න නිසා අපි ඕන්ට යොමු වෙලා අපි මේ ප්‍රශ්න වලට නැවත වතාවක් සම්බන්ධ වෙමු. දැන් අපි එකතු කරගන්න සූදානම් වෙන්නේ මේ චින්තකව. මොකද මේකත් මේ කොවිඩ් සම්බන්ධ කාරණාවක් නිසා අයිබෝන් චින්තක. අයිබෝන්. කොවිඩ්-19 ව්‍යාප්තිය සහ මේ රටක භූගෝලීය සහ දේශගුණික තත්ත්වය අතර යම්කිසි සම්බන්ධයක් තියෙන්න පුළුවන්ද? අපි ඝර්ම කලාපීය රටක්, ඒකට ශීත කලාපීය රටවල් වලට ඒක වෙනස්ද? කොහොමද මේකේ තත්ත්වය? ඔබගේ ඇත්තටම ගත්තට පස්සේ ලෝකේ ඕනම වසංගතයක ව්‍යාප්තිය භූගෝලීය වශයෙන් නැත්නම් ජියෝග්‍රැෆිකලි බලපෑමක් ඇති කරනවා. ඒක නාය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම ආපදා තත්ත්වයක්. මේ වසංගත තත්ත්වයක් ඇති වුණත් අපි ඒක දක්නට ලැබෙනවා. ඒත් මේ ප්‍රස්තුත මාර්ගකාව නැත්නම් COVID-19 කියන එක ගැත්තට පස්සේ ඉතා නිශ්චිතවම දැනට කරපු පරීක්ෂණ කීපයකින්ම සොයාගෙන තියෙන අපි සමහර පරීක්ෂණ ප්‍රමාණයක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ආර්ද්‍රතාවය වැඩි සහ උෂ්ණත්වය වැඩි අවස්ථාවලදී කොවිඩ් වල ව්‍යාප්තිය යම්කිසි ආකාරයකින් පාලනය වෙනවා කියලා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ 100% කියන එක. කොවිඩ් පාලනය වීමේ යම්කිසි ආකාරයක තල්ලුවක් නැත්නම් පිටිවහලක් ලැබෙනවා කියලා වැඩි ආර්ද්‍රතාවයක් නැත්නම් high humidity and high temperature conditions වලදී කියලා අපිට හොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් එතෙන්දී අපි කරපු අධ්‍යයනයන් වලදී අපිට පැහැදිලි වෙලා තියෙනවා විශේෂයෙන්ම රෝගීන් ප්‍රමාණය number of cases කියන එක සහ ආර්ද්‍රතාවය අතර සංඛ්‍යානීය වශයෙන් නැත්නම් negative relationship එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ රෝගීන් ප්‍රමාණය අඩු වෙනවා ආර්ද්‍රතාවය වැඩි වෙද්දී. ඒ වගේම අපි හොයාගෙන තියෙනවා උෂ්ණත්වය වැඩි වෙනකොට රෝගීන් ප්‍රමාණය අඩු වෙනවා කියලා ලෝකයේ රටවල් ගණනාවක තියෙන අත්දැකීම් එක්ක. නිසා අපිට සාමාන්‍ය වශයෙන් අදහසකට ඇත්තටම නෙමෙයි මම කියන්නේ අදහසකට එන්න පුළුවන් අපිට රෝගයේ ව්‍යාප්තිය පාලනයට ඩිස්ට්‍රිබියුෂන් එකට සාමාන්‍යයෙන් ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය බලපානවා කියලා. එතෙන්දී යම්කිසි ආකාරයක ඝර්ම කලාපීය රටවලට රෝගයේ ව්‍යාප්ත වීමේදී යම්කිසි ආකාරයක පාලනයක් භූගෝලීය සහ පාරිසරික තත්ත්වයන් ඇති කරනවා. ඒ වගේම ලංකාව එතනින් ගත්තට පස්සේ රටක් විදිහට තවත් වසනාන්තයි කියලා හේතුව තමයි අපි දූපතක්. අපි දූපතක් වීම නිසා අපේ රටට මේ රෝගය ඇතුල් වෙන්න තිබුණේ එක තැනයි. එක එන්ටි එකයි අපිට තිබුණේ. ඒ තමයි නිසා මෙන්න මේ කාරණාවලදී අපිට ජියෝග්‍රැෆිකලි අපිට මේ වර්ධනය කරන්න කොවිඩ් වල ව්‍යාප්තිය පාලනය කරන්න යම්කිසි ආකාරයක අපේ පිහිටීම විසින් යම්කිසි ආකාරයක ඉතිවහලක් ලැබිලා තියෙනවා. හොඳයි. තපරකින් තනින් ඔක්කොම කරනකොට පොඩි පැටලීම් සහගත දේවල් සිද්ධ වෙනවා. ඒ ඇවිල්ලා ආචාර්ය චින්තක දක්වපු අදහස මේ කාරණාව සම්බන්ධව මීගාවට දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය අපි ඉස්සෙල්ලා කතා කරමු විවෘත කිරීමෙන් පස්සේ යන තත්ත්වයට වැඩිය අපිත් එක්ක අපි සම්බන්ධ කරගෙන ඉන්නවා මේ එරංග වීරරත්න
ඉතින් එරංග මේ වෙන විට විශාල ව්‍යාපාර ප්‍රමාණයක් බිඳ වැටීමකට ලක් වෙලා තිබෙනවා. මොකද මේ ලොක්ඩවුන් එක නිසා, මේ වහලා තිබිච්ච නිසා අපි ඔක්කොම ගෙවල් වලට ගිහලා දැන් වැඩ කරන්න බෑ වගේ නිකන් ගෙදරට වෙලා ඉන්න ආසාවක් තමයි දැන් අපේ හිතේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලා ගෙදර ඉන්න බැරි තත්ත්වයක් තිබ්බා. දැන් ගෙදර ඉන්න පුරුදු වෙලා වැඩට යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් මේක මේ ආයතන මට්ටමින් විවිධ පෞද්ගලික ආයතන වලට විශාල හානියක් සහ ආර්ථික හානියක් සිද්ධ වෙලා තිබෙනවා. එතකොට මේ ව්‍යාපාරවල තියෙන විවිධ මේ රෙගියුලේෂන්ස් තියෙනවානේ අපි ටික ආවට ගියට එහෙම කරගෙන යන්න බෑනේ. ඉතින් ඒවත් එක්ක ප්‍රායෝගිකව මේ COVID-19 මේ තත්වයට මුහුණ දෙන්නේ කොහොමද? විවෘත කිරීමෙන් පසු හෝ මේ තියෙන තත්වයට මුහුණ දෙන්නේ කොහොමද? මොකද ඔබේ අදහස මේ කාරණාව ගැන? දැන් ඇත්තටම මේ COVID-19 හින්දා ඔය ලොක්ඩවුන් එක. ඉතින් ගාම ඇන්ටිනීතියෙන් හින්දා ගොඩක් මේ ගෙදරින් තමයි ශාල ආයතන සංඛ්‍යාවක් වැඩ කරේ. එතකොට මේ ආයතනවල සමහර ආයතනවල ස්වභාවයන් අනුව ගෙදරින් ඉඳන් වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. තවත් සමහර ආයතනවල එහෙම හැකියාවක් නැහැ. එතකොට ඒ ආයතන කොටස් දෙක අනුව සමහරක් ආයතන ගෙදර මිනිස්සුතියත් වැඩ කරා. සමහරක් ආයතන තනිකරම නැවතීමේ ස්වභාවය හෝ නවතා දැමීමේ ස්වභාවයට පත් කරලා තියෙනවා. එතකොට එහෙම සමහරක් ආයතන මේ වැඩ කිරීම නැවතිලා තියෙනවා නම් ඒ ආයතන වල මූල්‍ය ප්‍රශ්න එතනින් ගියාම පාරිභෝගිකයාට භාණ්ඩ හා සේවා ලබා දීමේ නොහැකියාව හින්දා ඇතිවෙච්ච ප්‍රශ්න සහ සේවකයන් කාර්ය කියන්නේ කාර්ය පටිපාටියෙන් පිට ගොඩක් කල් ගෙදර දීම නිසා ඇතිවෙන මේ ප්‍රශ්න හින්දා ඒ ස්වභාවය තනිකරම නැවතිලා තියෙනවා. මොකද වැඩ කරන්න දැන් පටන් ගත්තත් මිනිස්සුන්ගේ දැන් පුරුදුලා තියෙන්නේ ගෙදර ඉඳන් ඒකත් ඒක එදිනදා දෛනික ගෙදර වැඩ කරගෙන ඉඳීමේ වුණු හින්දා. නමුත් දැන් සමහර ආයතන මම කිව්ව විදිහට ගෙදර ඉඳන් වැඩ කරා ආයතන තියෙනවා. එතකොට ඒ ආයතන සමහරක් මුල්‍යමය ස්ථාවර තත්ත්වයේ ඉන්නවා දැන් වෙනකොටත්. නමුත් ඒ ආයතන වලටත් ලෝකයේ දැන් කොවිඩ් ව්‍යාප්ති නිසා වෙච්ච බලපෑමයි සියලු කාරණායින්ද ඒ මුළු වර්ල්ඩ් ඉකොනොමිකම ලෝක වෙළඳපොළ සත්‍යම බලපාන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට බැලුවොත් අපේ ආයතන ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රීස් තියෙනවා ගාමන්ට් ඉන්ඩස්ට්‍රි, ඇඟලුම් ඉන්ඩස්ට්‍රි එක, ඉතින් ගියාම රැකියා, IT, තොරතුරු තාක්ෂණය, ඒ වගේම මත්ස්‍ය ආහාර ද්‍රව්‍ය පිටරට එන්නේ ආර්ථික ගොඩක් එක්ස්පෝර්ට් කරන. ඒ කියන්නේ අපි එක්ස්පෝර්ට් කරන ඉන්ඩස්ට්‍රීස් මේ වෙලාවේ කඩාගෙන ඇවිල්ලා තියෙනවා. මොකද එකක් තමයි වෙළඳපොළ. විදේශී වෙළඳපොළ නැතිලා තියෙනවා. ඒ වගේම යවන්න පුළුවන් මාධ්‍ය ප්‍රවාහනය තනිකරම අඩපණ වෙලා තියෙනවා. ඒ වගේම සෝසිං සප්ලයි චේන් එක තනිකරම නැතිලා තියෙනවා. ඒකින්ද මේ පිටරට එක්ස්පෝර්ට් කරන ඒවා තනිකරම නැතිවීම තුළ මේ මුළු ලංකාවේ ආර්ථිකයටම සෑහෙන බරපතල අර්බුදයකට මේ අවස්ථාවේ පත් වෙලා තියෙනවා. ඒ අර්බුදය ගත්තාම ලංකාව විතරක් නෙමෙයි මේක ලෝකෙටම බලපවත්වන ප්‍රශ්නීය තත්ත්වයක්. මොකද අපි උදාහරණයක් විදිහට ගත්තොත් ලෝකේ ඉන්න දියුණු රටවල් තියෙනවා, දියුණු වෙමින් පවතින රටවල් තියෙනවා. දියුණු රටවල් ගත්තාමත් වැඩිම ආර්ථිකයට බලපෑමක් තියෙන්නේ දියුණු රටවල් වල. උදාහරණයක් විදිහට ගත්තොත් මේ ආර්ථික විශ්ලේෂකයන්ගේ පෙන්වීම තමයි 5% ඉඳන් 9% දක්වා වන ආර්ථික කඩාවැටීමක් මේ දියුණු රටවල් වල තියෙනවා. ඒක අඩුයි දියුණු වෙමින් පවතින රටවල් වලට. නමුත් ප්‍රශ්නේ වෙන්නේ දියුණු රටවල් වල ආර්ථික කඩාවැටීම නිසා දියුණු වෙමින් පවතින රටවල් වලට එක්ස්පෝර්ට් ඉකොනොමික නැති වෙනවා. ඒ අනුව දියුණු වෙමින් පවතින රටවල සෑහෙන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක මේ විසඳන්න නම් මම හිතන විදිහට COVID-19 හින්දා තියෙන සෞඛ්‍යම ගැටලුව වගේම ආර්ථිකය නගා සිටු වෙන්නත් හරි වැඩපිළිවෙලක් ගේන්න ඕන. ඒක ඉතා ඉක්මනින් ගේන්න ඕන. නැත්තම් වෙන්නේ මේ විදිහට තවදුරටත් ලංකාවට යන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඔව් ඒ කියන්නේ දැන් අපි ඇත්තටම අපි රටක් විදිහට
විදේශ විනිමය ලබා ගැනීම සඳහා අපිට ගොඩක් වෙලාවට මේ නිර්යාත තමයි අපි පාවිච්චි කරන්නේ. විශේෂයෙන් ඇඟලුම් වෙන්නට පුළුවන්. එතකොට හැබැයි එරංග මේ තොරතුරු තාක්ෂණය කියන කාරණාවේදී අපිට දුරස්ත විඳගෙන වැඩ කළ විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව තවමත් විවෘත වෙලා තියෙනව නේද? ඔව්. තොරතුරු තාක්ෂණය ඒ අතින් සාපේක්ෂව ගත්තාම අනිත් ඉන්ඩස්ට්‍රීස් වලට වඩා හොඳ ස්ථාවර තත්ත්වයක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ තොරතුරු තාක්ෂණයෙන් 70ක් 80ක් විතර වගේ අපි එක්ස්පෝර්ට් කරනවා. ඒ කියන්නේ අපි විදේශ රටවල් වලට විකුණනවා. ඒකත් විකුණන්නේ මේ ගොඩක්ම දියුණු රටවල්ලට ඇමරිකාව, ඊට පස්සේ ස්කැන්ඩිනේවියානු රටවල්, ඉංගලන්තය, ඒ වගේ සහ මැද පෙරදිග ඔය වගේ දියුණු රටවල් වල තමයි මේ තොරතුරු තාක්ෂණ විකුණන්නේ. ඒවයි කියන මේ වෙළඳ ව්‍යාපාර සියල්ලක් මේ කොවිඩ් නිසා නතර වීම තුලින් තොරතුරු තාක්ෂණය වුණත් ගන්න පාරිභෝගිකයාට මේ දෙපාරක් හිතනවා. ඒ කියන්නේ මොකද තොරතුරු තාක්ෂණය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. නමුත් දැන් තියෙන මූල්‍යමය ප්‍රශ්න ගැටලු සහගත තත්ත්වයන් නිසා ඒ ගන්න කස්ටමර් උනත් හිතන්න පුළුවන් අපි ඒක අප්ග්‍රේඩ් එකක් කරනවා නම් ඒ අප්ග්‍රේඩ් එක ටික දවසක් ගිහලා කරනවා. ඒක දැම්ම යන්නේ නැතුව මේ තත්ත්වේ බලලා ඒ වගේ අප්ග්‍රේඩ් එකට යනවා කියලා. ඉතින් ඒ වගේ කාරණා හින්දා තොරතුරු තාක්ෂණය කරනත් මේ කොයින් වසංගතයෙන් හින්දා යම්කිසි බලපෑමකට ලක් වෙලා තියෙනවා. නමුත් මේ වසංගතය හුඟක් අලුත් ශේෂ්ත්‍රයන් ඇති කරා. ඒ කියන්නේ අපි බැලුවොත් ඔන්ලයින් shopping ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක හරහා භාණ්ඩ සහ සේවන් විකුණීම. ඊට පස්සේ ඔන්ලයින් channeling වෛද්‍ය උපදෙස් ඒවා ඔන්ලයින් ගන්න. ඒ වගේ විශාල අලුත් ශේෂ්ත්‍ර ගණනාවක් මේ ප්‍රශ්නයෙන් හින්දා ඇති කරා. සහ ඊට පස්සේ අපි ගත්තොත් artificial intelligence කෘත්‍රිම බුද්ධිය. ඒ වගේ අලුත් තාක්ෂණය යොදාගෙන කරන්න පුළුවන් විශාල වැඩ ප්‍රමාණයක් මේ අලුත් තාක්ෂණයෙන්ද ඇති වුණා. එහෙම බලනකොට ඇත්තටම මොකක් හරි තොරතුරු තාක්ෂණික ආයතනයක් තියෙනවා නම් ඒ ආයතනයේ දියුණුව ඒ කියන්නේ දැනුම ඔබව අපිට නොඇසී ගියා සුළු මොහොතකට අපි බලමු මොකක්ද වුනේ කියලා. ඒ අතරතුර අපි සූදානම් වෙනවා මේ සම්බන්ධ කරගන්නට එංගලන්තයේ සිට අපිත් එක්ක එකතු වෙන කෞශල්‍ය හේරත්. කෞශල්‍ය අයිබෝවන්. හරි. කෞශල්‍ය වැහෙන්නේ නැතුව ගියා එහෙනව නේද? මාව. මයික් ඔෆ් වෙලා. මයික් එක ඔෆ්. මයික් එක මියුට් වෙලා තියුනේ. රයිට් හරි. පොඩ්ඩක් ඉන්න. තප්පරයක් ඉන්න. මං කෞශල්‍යගෙන් අහන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නේ මෙන්න මේ වගේ එකක්. ඒ කියන්නේ දැන් මේ පොදු ප්‍රවාහනය විය යුත්තේ කොහොමද කියලා මීට සති ගානකට තිස්සේ ඉඳගෙන අපේ රටේ පුරවැසියන්ට මේ පොදු ප්‍රවාහනය කොහොමද ගමන් කරන්න ඕනේ මේ වගේ ලොකු දැනුම් දීම් කරනවා. දැනුවත් කිරීමක් කරමින් පැවතුණා. හැබැයි ඒ පොදු ප්‍රවාහනයේ යන්න පුළුවන් මට්ටමට අරපු දිස්ත්‍රික්කවල ඒ කියපු ගයිඩ්ලයින්ස් ඒ අනුගමනය යුතු කළ යුතු ක්‍රමවේදයන් එසේ අනුගමනය කරන ආකාරයෙන් හැමතිස්සෙම අපි දැක්කේ නැහැ. සමහර තැන්වල වුණා. හැබැයි සමහර තැන්වල දැක්කේ නැහැ. එතකොට ඒකට හේතු විදිහට ඒ සමහර අය කියන්නේ ප්‍රමාණවත් පරිදි බස් නැහැ. ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් මදි. ඉතින් අපි යන්නේ නැතුව මොකද කරන්නේ මේ වගේ අදහසකුත් දුන්නා. ඉතින් මේක දැන් මෙන්න මේකයි ප්‍රශ්නේ. කොළඹ හා අනිකුත් නගරවල ඇත්තටම මේක මේ රජය ප්ලෑන් කරපු ආකාරයට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ සීට් වලින් මාරුවට ඉඳගෙන යන්න ඒ විදිහට තමයි ප්ලෑන් එක තිබුණේ. ඒක කරන්න පුළුවන්ද? ඊට අමතරව මේ පොදු ප්‍රවාහන සම්බන්ධයෙන් අපිට කොහොමද ගැටලු තියෙනවනේ? ප්‍රමාණවත් අපි කොහොමද හිර වෙලා එල්ලිලා ලංකාවේ සියලුම පළාත්වල මේක යන්නේ. එතකොට මෙහිම තත්ත්වයක් යටතේ අපි මේ කාරණාවට විසඳුම් සොයාගන්නේ කොහොමද? ඔබේ අදහස අනුව. හරිද? මට කියන්න පුළුවන් ඇත්තටම මගේ අදහස විතරයි මම මේක කියලා පටන් ගන්න කැමතියි. දැන් එකක් මේ පිළිබඳව
විශේෂඥයන් බොහෝ ඉන්නවා ලංකාවේ. එතකොට මම මේ කතා කරන්න සුදුසුම කෙනා. ඒ නිසා මම මගේ අදහස තමයි මේ කියන්නේ. ඇත්තටම පොදු ප්‍රවාහනය කියන්නේ ලංකාවේ තියෙන ගැටලු වලින් ප්‍රධානම ගැටලුවක්. ඒක COVID-19 එන්න කලිනුත් ලංකාවේ තිබෙන ප්‍රධානම ගැටලුවක්. එතකොට තදබදය කියන්නේ වාහන ඇතුලේ තදබදය වගේම වාහන වලින් පාරේ තියෙන තදබදය. ඒ දෙකම අපි මුහුණ දුන්න ප්‍රධාන ගැටලු. එතකොට COVID-19 වසංගතය ආවම වසංගතයට දෙන පළවෙනි උත්තරේ තමයි සමාජ දුරස්ථතාවය, social distancing. එතකොට ඒ කියන්නේ අපි physically එකිනෙකාගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ කියන එක. එතකොට මේ පොදු ප්‍රවාහනය කියන්නේ අපි එකිනෙකාට සම්බන්ධ කරන ලින්ක් එක. අපේ රැකියා ස්ථානයේ සහ නිවස. එහෙම නැත්නම් නිවස් දෙක. අපි මේ ස්ථාන සම්බන්ධ කරන ලින්ක් එක තමයි ප්‍රවාහනය කියන්නේ. ඒතකොට ලංකාවේ පොදු ප්‍රවාහනය එහෙම නැත්නම් ලංකාවේ ප්‍රවාහන ගමන් වාර ලක්ෂ 400ක් පමණ දවසකට වෙනවා. එතකොට දැන් පහුගිය කාලේ මාස 2ක් විතර ආසන්න කාලයක රටේ ඇඳිරි නීතියත් එක්කලා ප්‍රවාහන කටයුතු වල අඩුවක් තියෙනවා. හැබැයි ඒත් මම දැක්කා ලංගම සභාපතිතුමා කියනවා බස් 5500ක් තියෙනවා ළඟමට බස් 3000 ගාණක් පහුගිය කාලය තුලත් දිගටම වැඩ කරා කියලා. ඒතර ප්‍රයිවට් බස් වල බස් ක්‍රමයෙන් කිව්වා පෞද්ගලික බස් ලංකාවේ තියෙනවා 20000ක් පමණ. ඒතකොට ඒ 20000 අඩුවෙන් තමයි ඒ 20000 ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් ඉදිරියට මේ යෝජනා කරලා තියෙන මේ 11 ආර්ථික යම් තාක් දුරකට විවෘත කිරීම අධීර දෙකකින් පළවෙනි අධීර තමයි මේ 11 සිද්ධ වෙන්නේ. එතකොට මේ යම්කිසි බස් ප්‍රමාණයක් වැඩිපුර පාරට දානවා කියන එක. එතකොට මේ ඒ බස් ප්‍රමාණය දැම්මම දැන් නාරද ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් තමයි පහුගිය ටිකේ බස් තිබුණු පාරවල් වලත් මිනිස්සු මේ කියන මිනිස්සුන්ට දුන්නු උපදෙස් මිනිස්සු පිළිපැද්දද නැද්ද? බස් වල අපි දැක්කා ඡායාරූප වලින් තමයි මට දකින්න හම්බුනේ. ඡායාරූප වලින් මම දැක්කා තාමත් මිනිස්සු අර පැක් වෙලා තමයි යන්නේ. එතකොට මේ අර මීටරේ තියා අඩුම තරමේ මේ සෙන්ටිමීටරයක්වත් මිනිස්සුන්ට මේ ඩිස්ටන්ස් එක තියාගන්න බෑ මේ කියන විදිහට පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වෙච්ච විදිහට. එතකොට දුම්රිය සේවය නැවත ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැක්කා ඒ පිළිබඳව තියෙන යෝජනාව තමයි අපිට ආයතන හරහා හෝ පෞද්ගලිකව ලියාපදිංචි වෙන්න ඕනේ දුම්රිය සේවය ලබා ගන්න. එතකොට අපිට විද්‍යුත් ක්‍රමයකට අපිට SMS එකක් එනවා. SMS එක පෙන්නලා තමයි අපිට දුම්රිය සේවය ලබා ගන්න වෙන්නේ. ඒත් මම හිතන්නේ දුම්රිය දවසකට වාර 300 ගාණක් විතර යනවා. හැබැයි මේ 300 ගාණම යන්නේ නැහැ. ඒක ලිමිට් කරලා තමයි යන්නේ. ඉතින් එතකොට මේකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි සේවා සැපයීම, අනිත් එක තමයි මගීන් විදිහට ආරක්ෂා වීම. මේකේ ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ මගීන් විදිහට ආරක්ෂා වීම. මගීන් විදිහට කොහොමද බස් එකේ ඩිස්ටන්ස් එක තියාගන්නේ, අර සිග්සැග් ක්‍රමයට වාඩි වෙන්නේ, ඒ වගේ දේවල්. හැබැයි එහෙම කරන්න අපිට තියෙන පහසුකම් ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නේ තමයි අනිත් පැත්තෙන්. එතකොට බස් 20000ක් තියෙනවා නම් ඒ 20000ෙනුත් බස් පුංචි ප්‍රමාණයක් නම් දාන්නේ. ඔක්කොම බස් ටික දාන්නත් බැරි නම් දුම්රිය වාර කලින් ක්‍රියාත්මක වෙච්ච ප්‍රමාණයටත් වඩා අඩුවෙන් නම් ක්‍රියාත්මක කරන්නේ. මම හිතන්නේ අර අශෝක හන්දගම මහත්මයා පසුගිය සාකච්ඡාවකදී කිව්වා කියන අදහසට මම එකඟයි. අපි දැන් මෙතනදී අපි අඩුවෙන් නෙමෙයි සේවය සපයන්න ඕනේ. වැඩිපුරයි සපයන්න ඕනේ. එතකොට බස් ගාන අපිට ඩබල් කරන්න බැරි නම් බස් වාර ගණන වැඩි කරන්න බැරි නම් එහෙම නැත්නම් දුම්රිය සේවය තවදුරටත් අඩු කරලා නම් අපි මේක විසඳන්න යන්නේ. ඒකෙන් තදබදය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ නේ සේවය සැපීම සම්බන්ධයෙන්. එතකොට ඒක සේවය සැපීම සම්බන්ධයෙන්. අනිත් පැත්තෙන් අපිට මැනේජ් කරන්න පුළුවන් තව දෙයක් තමයි ඩිමාන්ඩ් එක, ඉල්ලීම. එතකොට ඒක අඩු කරන්න පුළුවන් විදිහක් තමයි. දැන් රැකියා ස්ථානවල 100%ක් හැමෝම එන්නේ නැහැ. යම්කිසි සුළු ප්‍රමාණයක් එනවා. එහෙම නැත්නම් ඒ ප්‍රමාණය විසිරීලා එනවා. දවසේ විවිධ වෙලාවල් වලදී වැඩට එන විදිහට. අර ඒකේ shift ක්‍රමයකට එහෙම නැත්නම් රැකියා ස්ථානයක් වුණත් පැය 8ක් කරලා තියන්න ඕනේ කියන එක මේ පරණ කතාවනේ. දැන් තවදුරටත් අපිට මේ යථා තත්ත්වයට මේකත් කරන්න බෑ. අපිට තවදුරටත් මේක normal කරන්න බෑ. දැන් අපි මේ COVID-19 කියන්නේ ඒක යථාර්ථයක්. ඒ ලෝකයේ කියන එක වෙනස් වෙමින් තියෙනවා. ඒ වෙනස් වීමට විශාලයක් එකතු වෙලා තියෙනවා COVID-19 වසංගතය. ඒ වසංගතය නිසා ලෝකෙ කොහෙවත් මේ වෙද්දි සාමාන්‍ය තත්ත්වයෙන් පවතින්නේ නැහැ. ලෝකෙ කවුරුත් මේක අපෝ යථා තත්ත්වයටපත් කරන්න උත්සාහ කරන්නේත් නැහැ. මොකද අපිට යථා තත්ත්වයට කියන එකට එහෙම නැත්නම් පරණ නෝමල් එකට අපිට ආයෙ යන්න බෑ.
එතකොට අපිට යන්න වෙන්නේ අලුත් තත්ත්වයකට. ඒ අලුත් තත්ත්වයට තමයි අපි ප්ලෑන් කරන්න ඕනේ. ඒතර මම දැක්කා ගැමුණු විජේරත්න පෞද්ගලික බස් සංගමේ සභාපති එයා එක කම්ප්ලේන් එකක් විදිහට ඒක කියනවා. එයා කියනවා දැන් මේ අපි මේ විවෘත කරන්නේ හෙට නම් මේ අපි දැන් මේක කතා කරලා වැඩක් නැහැ. මානසික ආර්ථිකය වෙලා තිබුණා. එතකොට කතා කරන්න ඕනේ කොහොමද මේ ප්‍රවාහන ගැටලුව විසඳන්නේ? අපි මේක මාස 2කින් අරිනව නම් එහෙම නැත්නම් මාස 3කින් අරිනව නම් අපි මේ ප්‍රවාහන ගැටලුව විසඳන්නේ කොහොමද කියලා අපි සෑහෙන කල් තියා ප්ලෑන් කරන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගෙන් තියෙන ඉල්ලීමක් තමයි අපිට මේ තියෙන social distancing standards වලට අනුව බස් දුවන්න බෑ. එහෙම දුවන්නකොට අපිට පාඩුයි. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ බස් මගී ගාස්තුවත් එක්ක ගත්තහම බස් එකකින් 180ක් පිරෙන්නේ නැත්නම් ඒ බස් එක දුවන්න බෑ. එතකොට 180ට වැඩි අඩුයි 180ක් දුවත් බස් එක මම හිතන්නේ අර social distancing maintain කරන්න බෑ. එතකොට 180ට අඩුවෙන් බස් එක, කියන්නේ බස් එකෙන් භාගයක් සෙනග ගෙනියන්න ඕන නම්, එහෙම නැත්නම් අඩුම තරම් බස් එකෙන් 180ක් සෙනග ගෙනියන්න ඕන නම් එක්තරා විදිහකට ඒකට පෞද්ගලික සේවය කියන්නේ එක්තරා විදිහකට ලාභ බලාපොරොත්තු වෙන අංශයක් නේ. අපි ඒකත් එක්කලා වැඩ කරනවා. ඊට අධික මාර්ග ගන්න. ඒක ගොඩක් පැති තියෙනවා කතා කරන්න ඒ සම්බන්ධයෙන්. හොඳයි රැඳී ඉන්න අපිත් එක්ක දැන් මම මේ අනික් අයටත් පොඩ්ඩක් අදහසක් විදිහට කියන්නේ මේ කතා බහේදී ඕනනම් අනික් අයගේ අදහස් වලට සම්බන්ධ වෙන්නත් පුළුවන් යන විදිය බලලා වෙනත් ඔබගේ අදහසකුත් තියෙනවා අනික් අය කියන කාරණා පිළිබඳව මෙතනින් එහාට ඕනනම් කැමති නම් එහෙම සම්බන්ධ වෙන්නටත් ඔබට අවස්ථාවක් සලසලා දෙන්න. ඊළඟට අපි නැවත වතාවක් අනික් ඊළඟ වටේ ආරම්භ කරන්නට කලින් මම මේ සූදානම් වෙන්නේ අපේ මේ Facebook කමෙන්ට්ස් කීපයකට යොමු වෙන්නට. කොරෝනා වෛරස් අස්සේ මියුණක් ගැන කතා බහක් ලංකාව තුළ ව්‍යාප්ත කරගෙන යනවා. ඒ ගැන මොකද්ද කියන්නේ කියලා ගිරි මුණසිංහ අහලා තියෙනවා. එතකොට ඒකම අහලා තියෙනවා කමල් දහනායකත්. කමල් දහනායක නැවත අහලා තියෙනවා රට තුළ රටට අවශ්‍ය නිෂ්පාදන සහ රට නිෂ්පාදන ආර්ථිකයක් වෙත නොගියහොත් මේ කොරෝනා වලට පසු වෙන ආර්ථික අර්බුදෙන්ට විකල්පයක් ලෙස මොනවාද දකින්න කියලා අහලා තිනවා. අපි බලමු මේ අදාළ අයට ප්‍රශ්නේ යොමු කරන්න. බ්‍රිතාන්‍ය රජය දවස් 14ක් නිරෝධායනය රටට ඇතුළු වන අයට හඳුන්වා දෙන්න සූදානම් වෙනවා කියලා තියෙනවා. ඉතින් මේ වගේ අදහස් යොමු කරලා තිනවා. අපි අවස්ථාව එන විදිහට මේ ඔබේ ප්‍රශ්නයත් ඉදිරිපත් කරන්නම්. ඒ වගේ මෙසේජ් නන්දදාස කියනවා මේ අවස්ථාව වන විට පිටරට වෛද්‍යවරුන් කරුණු වාර්තා කරනවා මේ රෝග ලක්ෂණ නොඑක ආකාරයට වෙනස් මුහුණුවර ගන්නා බව. උදාහරණ ශරීරයේ රෑෂ් ඒ වගේ කැසීම් ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේකත් පැහැදිලි කරගන්න ඕනේ කියලා. දැන් මීුණ එකයි මේ කතන්දරේ දෙකම අපිට වෛද්‍යතුමාගෙන් පැහැදිලි කරගන්නට පුළුවන්. ඇත්තටම මේ දැන් ඒක තමයි මම අර කලිනුත් මතු කරේ. දැන් අපේ සෞඛ්‍ය සේවය සම්බන්ධ බරපතල ඒ කියන්නේ රටක් විදියට ගත්තම රජයක් විදියට මහන්සි වෙන්න ඕන, හැඩගස්වන්න ඕන, නැවත නැවත කල්පනා කරමින් හැඩගස්වන්න ඕන ශේෂ්ත්‍ර දෙකක් තමයි අධ්‍යාපනය සහ සෞඛ්‍ය. ඒනොත් දැන් සෞඛ්‍ය ගත්තම එකක් තමයි මේ රෝගයට ඍජුව මැදිහත් වෙලා වෙලා තියෙන සෞඛ්‍යංශ වලට. ඊළඟට ඒ වගේම මෙතෙක් කාලයක් සෞඛ්‍යංශ විසින් මේ රටේ පවත්වාගෙන ගියපු වැඩක් තිබ්බා. ඒ කියන්නේ මිනිස්සු නැවත මිනිස්සු කියන්නේ ශ්‍රමිකයෝනේ. ඒ ශ්‍රමිකයා නැවත රටට ධනය උත්පාදනය කරලා දෙන තත්ත්වයට නැවත ගොඩනගාලා දෙන්නේ සෞඛ්‍යංශ විසින්. ඒ කියන්නේ ඇත්තටම ගත්තම සෞඛ්‍යංශ තමයි මේ රටේ අර ඇත්තටම ගත්තම මිනිසුන්ගේ ඒ කියන්නේ රටක ආර්ථිකය පවත්වාගෙන යන ගාමක බලවේගය වෙන්නේ සෞඛ්‍ය. අපි වෙන මාංශයක් විදිහට නෙමෙයි ඇත්තටම මේක හිතනවා. එතකොට මේක ඇතුලේ මිනිස්සු නැවත නිරෝගී බවට පත් වීම තමයි සෞඛ්‍ය මේ රටේ ආර්ථිකයට බලපාන්නේ. දැන් අපි මේ රෝගයට ප්‍රමුඛතාවය දෙන්න ගිහිල්ලා දැන් අපි අනිත් රෝග වලට ප්‍රමුඛතාවය දෙන එක නතර කරලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ලංකාවේ මම ඒකයි පටන් ගත්තේ අපි දිගු කාලීනව පවත්වාගත නොහැකි ආරම්භක පියවරවල් කීපයක් ගත්තා. ඒක තමයි අපේ රටේ තියෙන විශේෂත්වය අනිත් රටවල් වලට සාපේක්ෂව. ආරම්භක පියවරවල් කීපය ඒවලට හොඳයි. මේ මොහොතට අත්‍යවශ්‍ය වුණා. අපි හිතමු ඇඳිරි නීතිය දැමීම කියලා. බලහත්කාරය හරි මොකක් හරි පාවිච්චි කරලා අපි මිනිස්සු ගෙවල් වල හිර කරගෙන ඉන්නවා දැන්. ඒක කමියුනිටි එක නතර කර ගැනීම සඳහා ඉතාම ප්‍රයෝජනවත් වුණා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම රට වහගෙන හිටියා.
ටික කාලයක් වහන් හිටියා ආයි තිබුණ ඇරියම අර ආයි රට ලොක්ඩවුන් එක ඇතෑරියා කියන්නේ මේ ආයි තිබුණු තත්ත්වයට වඩා එහා තැනකට යන්නේ. ඒ නිසා අපි කල යුතුව තිබුණ අර රට වහගෙන ඉන්න කාලය මේ සෞඛ්‍ය සේවයේ මේ ශේෂ්ත්‍රයේ වහගෙන ඉන්න කාලය භාවිතා කරන්න උවමනාව තිබ්බා. අනාගතයේදී මේ කැරියට පස්සේ මතුවෙන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සෞඛ්‍ය සේවය සූදානම් කරා. දැන් අපි ඒ සඳහා සූදානම් වුණාද කියන ප්‍රශ්න තියෙනවා. එතකොට දැන් මීමුණ කියන්නේත් ඒකයි. දැන් අපිට කියනක පැත්තකින් ගොවිතැන් පටන් ගන්න කියලා වගාව. එතකොට දැන් මෙතෙක් කාලයක් තිබුණ නැතුණා ගොවිතැන වගාව පටන් ගත්තට පස්සේ කොච්චර අපි ප්‍රොෆිලැක්සිස් ඩොක්සිසයික්ලින් අරගෙන කුඹුරට බැස්සත් බොහෝ අයට මීමුණ හැදෙනවා. ඒක 100%ම ප්‍රොෆිලැක්සිස් එකෙන් වලකින්නේ නැහනේ. එතකොට ඒ වගේම ඩෙන්ගු ඉසෝසවනවා අනිවාර්යයෙන්. දැන් වැස්ස කාලේ පටන් අරන් තියෙනවා. දැන් අයිටත් වඩා ගෙවල් වල ඉඳලා කාලා බීලා කෝප්ප පොල් කටු එලි විසි කරලා ඇති නේ. පරිසරයේ ඒ කියන්නේ කසල කළමනාකරණයේ බිඳ වැටලා තියෙනවා. ප්‍රාදේශීය සභාව ඒකවල පවා සෑහෙන ප්‍රමාණයකට කළමනාකරණයේ බිඳ වැටීමක් තියෙනවා පහුගිය කාලය ඇතුළත. ඇඳිරි නීති ආරෝමයේ සියල්ලම නිසා ඒක නිසා කිසියම් ප්‍රමාණයකට නැවත වාරයක් ලොකු ප්‍රමාණයකින් ඩෙන්ගු වගේ එකක් හිසෝසවන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සෞඛ්‍ය සේවයේ මේ මට්ටම දරා ගන්න සූදානම් කරාද නැද්ද කියන එක. දැන් උදාහරණයක් විදිහට අපි පහුගිය දවසක ඉංගලන්තයේ තියෙන අපේ වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡාවක් කරා. එතෙන්දි දැනගන්න තිබුණු දේ තමයි ඒ වෛද්‍යවරයා ඉන්න රෝහලේ ඒ වෙනකොට ඇඳන් 26ක් විතර තිබිච්ච ICU බෙඩ් ප්‍රතිසත්කාර එකක ඇඳන් ප්‍රමාණය 75කට විතර වැඩි කරනවා ඉස්සරහට. දැන් ICU ඇඳක් කියලා කියන්නේ මේ ඇඳ නෙමෙයි. දැන් ගොඩක් අය හිතනවා ඇඳන් ටිකක් හදලා දැම්මම මේක හරි කියලා නෑ. ICU ඇඳක් ඒකට අවශ්‍ය වෙන්ටිලේටර් එකක් ඒකට අවශ්‍ය වෙන පුහුණු ශ්‍රමයක්. නිර්වින්දන වෛද්‍යවරු පුහුණු කරගන්න වෙනවා. නර්ස් නිලධාරීන් පුහුණු ඒ සියලුම කාර්ය මණ්ඩලයේ පුහුණු කරන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට සාමාන්‍ය වෛද්‍යවරයෙක් අපි කවුරු හරි දාලා ICU ඇඳක් තියෙන තැනකට දාලා ඔයා මේ ලෙඩ බලා ගන්න කිව්වට මේක ප්‍රායෝගික නෑ. ඒ නිසා කිසියම් ආකාරයක වෛද්‍යවරු පුහුණු කරන්න වෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් මාසෙකමාර දැන් දෙකකට කිට්ටු කාලයක් වහගෙන ඉන්නවා. හැබැයි වෛද්‍යවරු කී දෙනෙක් මේ වෙනුවෙන් පුහුණු කරාද? හදිසියෙන් ක්‍රයිසිස් එකක් ආවොත් දැන් කොරෝනා එකසේ ක්‍රයිසිස් ඒ තියෙන ප්‍රශ්නේ ඊට අමතර වෙන අනිකුත් සෞඛ්‍ය අර්බුදවලට වෛද්‍යවරු පුහුණු කරේ නැහැ. ඒ කියන්නේ ICU ඇඳන් තව 100ක් වැඩි කරා. අපේ රටේ මිනිස්සු අපි තුන් මහන්සියලා ඇඳන් ටිකක් හදලා දුන්නා කියලා. වෙන්ටිලේටර්ස් ටිකකුත් හදලා දුන්නා කියලා. හැබැයි පුහුණු ශ්‍රමය ඒක නැහැ. ඒක වෙන කෙනෙකුට කරන්න බෑ. නිකම්ම අර ටයර් එකකට උලං ගන්නවා වගේ වෙන්ටිලේටර් මැෂින් එකක් කියන්නේ උලං ගන්න මැෂින් එකක් නෙමෙයිනේ. ඒක විශේෂ තත්ත්වයන් යටතේ වෛද්‍ය විද්‍යාත්මකව පාලනය වෙන උපකරණයක්. ඒත් ඒ වගේ එකක් ලේසි නෑ පවත්වාගෙන යන්න. ඒතකොට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මෙතන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර මේ නාරද කියවපු අර ලිස්ට් එකේම තිබ්බා සෞඛ්‍ය පද්ධතිය රෝග නිර්ණය කිරීම. ඒ කියන්නේ කොවිඩ් එකට අදාළව ගත්තාම නිර්ණය කිරීම, වෙන් කිරීම, ඊළඟ ප්‍රතිකාර කිරීම සහ ඒකට අදාළ හැකියාව සහතික කරගන්නවා කියලා. දැන් අපේ රටේ උනේ අපි කරේ පවතිච්ච රෝහල් කීපයක් කොවිඩ් වලට වෙන් කරා. අනුගත සේවා නවත්තලා දැන් හෝමාගම රෝහල නේ මුල්ලේරියාව ඒ වගේ රෝහල් ගත්තම වෙන් කරා. ඒක අර මේ IDH එක පවා දැන් කොවිඩ් වලට වෙන් කරලා තියෙනවා. හැබැයි පහුගිය කාලේ ඔබට මතක නම් IDH එක ඩෙන්ගු සඳහා රෝගීන් ඇතුළත් කරගන්න වෙලාවේ බෝඩ් එකක් දාලා තියන්න උනා තවත් රෝගීන් ඇතුළත් කරගන්න බෑ කියලා. ඒ මට්ටමට පිරුණා. IDH රෝහල වැහුවා IDH. නේ? ඒතකොට දැන් මේ අස්සේ ඩෙන්ගු හිසෙසෙව්වොත් ඔය ඇහුවා වගේ මීුණ හිසෙසෙව්වොත් අපි ඒ රෝගීන් කොහාටද යොමු කරන්නේ? බරපතල ගැටලුවක් තියෙනවා. ඒතකොට දැන් ඒ කියන්නේ රෝහල් පද්ධතිය තුල රීස්ට්‍රක්චර් කිරීමක් නැතුව මේක අරින එක ප්‍රමාණවත් වැඩක් නෙමෙයි. ඒක තමයි අපිට හයිලයිට් කරගන්න ඕන. ඒ කියන්නේ දැන් ඇත්තටම රෝහලක් අපි බලාපොරොත්තු උනේ මේකට මේ සීමා ටික පනවලා දැන් වහලා තියෙනවනේ. ඒ කාලය ඇතුළත රෝහලට අනවශ්‍ය රෝගීන් සහ මිනිස්සු ඒ කියන්නේ ඕවර් ක්‍රවුඩින් වෙන එක වළක්වන්න ක්‍රමවේදයක් හදන්න ඕන කියන එක තමයි අපේ අදහස. ඕවර් ක්‍රවුඩ් වෙන්නේ ක්ලිනික් සහ බාහිර රෝගීයන්සේ නිසා, සායන සහ බාහිර රෝගීයන්සේ නිසා. නමුත් අද වෙනකන් අපි මේ බාහිර රෝගීයන්සේ සහ සායන ප්‍රධාන රෝහල් වලින් බාහිරට ගෙනියන්න ක්‍රමයක් සකස් කරගත්තේ නැහැ. හදාගත්තු ක්‍රමෙත් තැපෑල හරහා ඖෂධ බෙදන්න හරි මොකක් හරි ගත්තම ඒවා සස්ටේනබල් නෑ. දැන් අපේ තර්කේ අපි මතු කරන ප්‍රශ්නේ එක. ඒවා දිගු කාලීන අවුරුද්දක් දෙකක් පුරා ක්‍රියාත්මක කරන්න පුළුවන් සස්ටේනබල් මෙකනිසම් නෙමෙයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒතකොට අපි දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා ඒවා සහතික කරගන්න
සහතික කරගන්න නැතුව වරින්න එපා කියලා. අවුට්බ්‍රේක් රිස්ක් එක මිනිමයිස් කරගන්න. අවුට්බ්‍රේක් එකක් වෙන්නේ නැහැ කියලා ඒ රිස්ක් එක අවම කරගන්න කියලා කියනවා. එහෙම අවම කරගන්න නම් අපි රෝහල තුල ඕවර්ක්‍රවුඩ් වෙන එක නවත්තලා හරි විදියට ඒ රෝගියෙකුගෙන් තව රෝගියෙකුගෙන් කාර්ය මණ්ඩලයට වෙන එක නවත්තන්න ඕන. බෝ වෙන එක නතර කරන්න. ඒ සඳහා අපි ගත වැඩ පිළිවෙල මොකද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. චක්‍රලේඛ ඇවිල්ලා තියෙනවා. හැබැයි චක්‍රලේඛ වලට මම චක්‍රලේඛ නෑ කියලා නෙමෙයි කියන්නේ. චක්‍රලේඛ තියෙනවා. හැබැයි චක්‍රලේඛ වලට අවශ්‍ය විදියට ද්‍රව්‍ය සපයලා මෙකනිසම් හදලා ඩෙවලොප් කරන්න ඒක සංවර්ධනය ඇතුළේ සංවර්ධනය වෙලා ඒක නැවත ඇසෙස් කරලා හරිද නැද්ද බලලා ඒ වැඩ පිළිවෙල මොකද ගිහිල්ලා නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඊළඟට දැන් තව කාරණයක් මතු කළා දැන් එංගලන්තේ දැන් ක්වොරන්ටයින් කරන්න ලේස්ති වෙන කියලා රටට ඇතුල් වෙන අය. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. දැන් අපි රට වහගෙන ඉන්නවනේ. මම අර මුලින්ම මතු කරේ අපි එකම ස්ටෙප් එකක් තමයි රටට ඇතුල් වෙන කණ්ඩායම නැවැත්තුවා. හැබැයි අපි වගේ රටකට දීර්ඝකාලීනව වහගෙන ඉන්න බෑ. හේතුව අපේ ආර්ථිකයේ ලොකු ප්‍රමාණයක් අඳාපැතුණා සංචාරක කර්මාන්තය මත. හැබැයි අපි ලෝක ව්‍යාප්ත මට්ටමින් එකඟතාවයකට එන්න ඕන හැම රටකම රටකට ඇතුල් වෙන ප්‍රමාණය එක්කෝ එහෙ ක්වොරන්ටයින් කරලා එන්න ඕන නැත්නම් මෙහෙදි ක්වොරන්ටයින් කරන්න ඕන. මේක නිව් නෝමල් කන්ඩිෂන් එකට රටක් සමාජයක් හදාගන්න විදියක්. ඒ තත්ත්වෙට යන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න අමාරුයි. එතකොට සෞඛ්‍ය පැත්තෙන් ගත්තම මතුවෙන්න පුළුවන් සෞඛ්‍ය අර්බුද 4ක් මම තව විනාඩියක් මේ කොවිඩ් එකට අදාළ රෝගීන් වැඩි වෙනවා ඒවත් අදාළව දැඩි සත්කාරයකවල ප්‍රතිකාර කරන්න ඒ වෙන එතන වෙනම ගැටලුවක් තියෙනවා. ඒක එකක්. දෙක තමයි කොවිඩ් නොවන රෝගීන් ගත්තම අපි ප්‍රතිකාර නවත්තලා තියෙනවා. එයාලා හැබැයි දැන් කිසියම් මට්ටම මේක පවත්වාගෙන යද්දී මේ කොරෝනා වලට ප්‍රතිකාර කරගෙන යද්දී සෞඛ්‍ය අංශවල තියෙන පහසුකම් ධාරිතාවය ඔක්කොම ඉක්මවා යනවා. එතකොට අර අනිත් දන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්න අවශ්‍ය භෞතික සහ මානව සම්පත හිඟවීමකට ලක් වෙනවා. ඒතර ඒකේ වෙනම අර්බුදයක් මතුවෙනවා. දෙක. තුන්වෙනි එක තමයි අපි කාලයක් තිස්සේ දිගු කාලීන රෝග සහිතයි විශේෂයෙන්ම දියවැඩියාව ඒ කියන්නේ අපි කතා කරන ඔය මේ ඕනවන රෝග කියන එක. ඒ රෝගවල ඉන්න අය දීර්ඝ කාලයක් තිස්සේ නොසලකා හැරීමකට ලක් වෙනවා. හරි විදිහට මේ දැන් මෙතෙක් කාලයක් මේ කෑයකවත් හම්බෙන්නේ නැහැ කියන එක. ඒතර ඒ නොසලකා හැරීමට ලක් වුණාම එයාලගේ එන කොම්ප්ලිකේෂන්ස් මේ මතුවෙන ප්‍රශ්න ටික ඒක තව එකක්. ඒ කියන්නේ මතුවෙන තත්ත්වය. ඊළඟ එක තමයි ප්‍රධානම එක මේ වගේ තත්ත්වයක් ඇතුලේ ඔය ආර්ථික අවපාත ඒ ආදියත් නිසා සමාජයක් විදියටම මානසික ගැටලු වලට යනවා. ඒ සඳහා සමාජයක් විදියට අපි සෞඛ්‍ය සේවය සූදානම් කරගෙනත් නැහැ. ඔන්න ඔය කියන සෞඛ්‍ය අර්බුද 4ට අවම වශයෙන් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම් කර ගැනීම සඳහා සාකච්ඡාවක් නුවත් අපි ආරම්භ කරන්න ඕන. මොකද මේ 11 වෙනිදාට විවෘත කරගන්න බැරි වුණත් ඊළඟ මාසෙදි විවෘත කරන්න හරි ඔන්න ඔය සෞඛ්‍ය අර්බුද 4ට සෞඛ්‍ය සූදානම් කරන්නේ කොහොමද? මහ ජනතාව සූදානම් කරන්නේ කොහොමද? සෞඛ්‍ය ආයතන තුල ආරක්ෂාව තහවුරු කරගන්නේ කොහොමද? මේ ආදී කරුණු සාකච්ඡා කළා වැඩ පිළිවෙලක් හදාගන්න වෙනවා. හොඳයි. ඒ අතර අපි නැවතත් අපිට ආපු කමෙන්ට්ස් කීපයකට හැරෙමු. මේ රිෆායි මොහමඩ් සුලයිමාන් අපිට අදහස් දක්වලා තිබෙනවා මේ බස් අපි පෝලිං වල යාම පිළිබඳව අපිට අපේ සංස්කෘතිය පිළිබඳව ඔහු ප්‍රශ්න කරලා තිබෙනවා. එතකොට බික්කු ලංකා කියන Facebook පිටුවෙන් දාලා තියෙනවා මේ කාලින මොහොතේ විකල්ප අදහස් වලට ඉඩක් සැලසීම ප්‍රශංසනීයයි කියලා. ඒ වගේම රිසා ෆාහිම් අදහස් දක්වලා තියෙනවා අප දැනුවත් කිරීම පිළිබඳව ස්තුතියි කියලා. තවත් මම දැක්ක කමෙන්ට්ස් කීපයක් අපිට එකතු වෙලා තිබෙනවා. තිස්ස බණ්ඩාර දිසානායක කියලා තියෙනවා වාහනවල නොගිහින් ගෙදර සිට ඉන්ටර්නෙට් වලින් වැඩ කිරීමට අවස්ථාව සලසා දුන්නා නම් මේ ප්‍රශ්නය ගොඩක් විසඳ ගන්න පුළුවන් නේද කියලා. එතකොට උපුල් ජයසිංහ, ජනනි රත්නායක, තිලින සම්පත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ වෙලාවේ මේ වැඩසටහන නරඹන්නට බොහොම ස්තුතියි. ඉතින් අපි නැවත වතාවක් මේ යොමු වෙන සූදානම් වෙන ආචාර්ය චින්තකට මට කියන්න දැන් ඇත්තටම ගත්තට පස්සේ දැන් මෙතනින් මතුවෙච්ච කාරණා ප්‍රමාණයකුත් එක්ක අපිට මෙවැනි වසංගත තත්ත්වයක් පිළිබඳව අත්දැකීම් තියෙන්නේ 1918 ලෝකයේ ඇතිවෙච්ච ස්පැනිෂ් ෆ්ලූ එක. ඒතර මේ ස්පැනිෂ් ෆ්ලූ එක 1918 ඉඳලා 1920 වෙනකන් කාල පරාසයක් තුළ ලෝකයේ තුල තිබ්බා. දැන් අපිට ඇත්තටම මෝඩ දෙන්න සිදු වෙලා තියෙන්නේ වසංගතයේ සමග ජීවත් වෙන්න. අපි මේකට අපි කියනවා ඩිසාස්ටර්ස් ගැන අපි කතා කරද්දී අපි මේකට කියනවා living with risk කියලා. ඒතර අපි ඇත්තටම යන්න ඕන living with risk කියන தත්ත්වය තමයි මේ ලෝකෙට දැන් ඇඩැප්ට් වෙන්න අනුගත වෙන්න සිදු වෙලා තියෙන්නේ.
අප රිස්ක් එක සමග ජීවත් වෙනවා. මම හිතන්නේ මෙතනින් කතා කරපු හැමෝම විවිධාකාරයෙන් මතු කරා වෛද්‍යතුමාත් ඒ වගේම කෞශල්‍යයත් ඒගොල්ලෝ හැමෝම මතු කරා විවිධාකාරයේ අපිට මුණ දිය හැකි possible risk මොනවාද possible incidents මොනවාද කියලා. එතකොටම නාරදක පැත්තෙන් කිව්ව මේ WHO එක කියලා තියෙන නිර්ණායක සම්බන්ධනොත් මේගොල්ලෝ තව එක නිර්ණායකයක් කියලා තිබ්බ අපි මේක දැක්කා රටක් අරින්න ඉස්සෙල්ලා detail risk assessment එකක් කරන්න කියලා. ඉතින් මට තියෙන ප්‍රශ්නයක් කියනවා අපි ඇත්තටම රටක් විදිහට අපි මේ detail risk assessment එකක් මේක සම්බන්ධයෙන් කරලා තියෙනවා. එක එකනා විවිධ ආකාරයෙන් පාර්ශවීය ආකාරයෙන් අදහස් දැක්වීම් තියෙනවා. ඒගොල්ලන්ගේ ශාස්ත්‍රීය නිපුණත්වය මත පදනම් වෙලා. හැබැයි අපි මේ සියලු විද්වතුන් සියලු ශාස්ත්‍ර නියෝජනය කරන්න එකට ගෙනල්ලා අපි detail risk assessment එකක් මම දන්න තරමින් ලංකාවේ කෙරිලා නැහැ. ඒතර මෙන්න මේක තුල අපි මේ අවදානමත් එක ජීවත් වෙද්දී අපිට යම්කිසි ආකාරයක අපිට තක්සේරුවක් නැහැ අපි මූණ දෙන රිස්ක් එකේ ප්‍රමාණය කොච්චරද කියන එක. ඒ වගේම අපේ පැත්තෙන් සිද්ධ වෙලා නැහැ තාම දැන් මෙන්න මේකට තියෙනවා අපි කියනවා vulnerable groups කියලා. විශේෂයෙන්ම COVID වලට විවිධාකාරයේ groups තියෙනවා vulnerable groups. අනාරක්ෂිත කණ්ඩායම්. මේක නිවැරදි ආකාරයෙන් හඳුනාගත්තද කියන ගැටලුව අපි ඉස්සරහ තියෙනවා. මොකද අපි ඉස්සරහ තියෙනවා කියන එකෙම මේකෙන් පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. දැන් මෙතෙන්දි මතු කරපු තව එක කාරණයක් කියලා මම ඒකත් එක්ක මේක සම්බන්ධ කරන්නම්. මේ දැනුවත් වීම කියන එක. මම හිතනවා මාධ්‍ය මගිනොත් අපි මේ කරන වැඩසටහනන් මගිනොත් දැනුවත් වීම කියන එක ගොඩක් මිනිස්සු අතර වෙනවා. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සුන්ට මේ පිළිබඳ අවබෝධයක් තියෙනවද කියන එක. දැනුම සහ අවබෝධය කියන්නේ දෙකක්. අපි දැනුවත්. හැබැයි අපි ප්‍රායෝගිකව ඒ දැනුම ක්‍රියාවේ යෙදවීම තමයි අපේ අවබෝධය අපේ අවබෝධයේ ධර්ම පෙනෙන්නේ. ඉතින් මම මේක සම්බන්ධ කරන්න කැමතියි. මේක ලංකාව ඇතුළේ කොයි විදිහට නිර්මාණය වුණේ කියලා අපි දැක්ක පහුගිය කාලේ දැන් මේ කොවිඩ් කේසස් ප්‍රමාණය අපේ ලංකාවේ අඩු වෙගෙන ගිය වෙලාවක අපිට සෙකන්ඩ් වේව් එකක් ආවා නාවික සෙබළුන් හරහා. ඒක ඇත්තටම මම කිසිසේත්ම හිතන්නේ නැහැ නාවික සෙබළුන්ගේ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ දැනුවත් වීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි ඒගොල්ලෝ වෘත්තීය නිපුණයන් නෙවෙයි යුද්ධ බිමේ වෙන්න පුළුවන් වෙනත් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වෘත්තීය නිපුණයන්. ඒක නිපුණත්වයේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවබෝධයක් තිබුණ නැහැ. මෙවැනි ඔපරේෂන් එකක් කොවිඩ් නොතිබිච්ච පරිසරයක් යටතේ නම් උන් තාම සාර්ථක වෙනවා උන්ගේ මිෂන් එක. නැත්නම් උන්ගේ කර්තව්‍ය. නමුත් කොවිඩ් යටතේ උන්ට අවබෝධය නොතිබීම නිසා අපිට මේක වර්ධනය උනේ කියන එක මේකේ වැදගත්ම කාරණේ තමයි දැනුම සහ අවබෝධය කියන එක. ඒක අවබෝධය ගොඩනගන්න නම් අපි අනිවාර්යයෙන්ම සියලු කණ්ඩායම් පිටිපස්ස මේකට මැදිහත් වෙන සියලු කණ්ඩායම් පිළිබඳ වෘත්තීමේ නිපුණත්වයක් තියෙන කෙනෙක් එතන ඉන්න ඕන. වෘත්තීමේ නිපුණත්වයක් තියෙන කෙනෙක් එතන ඉන්න ඕන. නිසා අපි කියනවා ඇත්තටම සෞඛ්‍ය ශාස්ත්‍රයේ මැදිහත් වීම එහි තියෙන වෘත්තීමේ නිපුණත්වය අපිට ඉතා වේගයෙන් සමාජයේ පහළට ගලාගෙන යාම අත්‍යවශ්‍යයි කියලා. ඒකට දෙතින්දි ප්‍රශ්නයක් කරනවා මානව සම්පතයකට ප්‍රමාණවත්ද කියන එක. ඉතල ප්‍රමාණවත් නැත්නම් අපේ පැත්තෙන් හිතන්න ඕනේ අපි මොන විදිහටද තියෙන මානව සම්පත උපරිම කාර්යක්ෂමතාවකින් පවත්ව ගන්න කියලා විශේෂයෙන්ම ඔවුන්ගේ වෘත්තීය ස්වභාවයේ මාර්ගෝපදේශනය අපිට මේ මොහොතේ හැම ශාස්ත්‍රයකටම අවශ්‍ය වෙනවා. හුදෙක් අපේ ධර්ම විතරක් තිබිලා මදි අපිට අවබෝධයක් තියෙන්න ඕන. අපි තව උදාහරණයක් ගත්තොත් අපි දකිනවා දැන් මේ අපි දැක්ක පහුගිය කාලේ තාම කේන්ද්‍ර ජනක අධ්‍යක්ීමක් නාරද අපි හැමෝම දැක්කා අපේ සෙබලෙක් බස් ස්ටෑන්ඩ් එක මේ මැරිලා වැටෙනවා නේද? එහෙමනේ උනේ බස් ස්ටෑන්ඩ් එකේ. ඔව්. ඒතකොට දැන් කවුරුත් ඒකට ඩොක්ටර් ලං උනේ නැහැ. අපේ රටේ එහෙම එකක් තිබුණේ නෑනේ. එහෙම එකක් තිබුණා බයික් එකක් කවුරු හරි පෙරළුණා නම් මොනවා කරවත් මගතොට යන වාහන කියලා ගොඩ දෙනෙක් මැදිහත් වෙනවා. ඒක දැන් අන්න ප්‍රාය එහෙතරන ඕනේ. දවසේ දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. මම ඔය බස් ස්ටෑන්ඩ් එකේ හිටියලා මම ගිහිල්ලා ඒ ලෙඩා බදා ගන්න ඕනද? මම යා උස්සන් යන්න ඕනද? අන්න දැන් අපිට ඕන වෙනවා දැන් මට දැනුමක් තියෙනවා කොවිඩ් ව්‍යාප්ත වෙන්නේ කොහොමද? කොවිඩ් බෝ වෙන්නේ කොහොමද? මම පරිස්සම් වෙන්නේ කොහොමද? හැබැයි දැන් මේ අවබෝධය කියන එක අපිට සමාජය තුළ ගොඩනගන්න ඕන වෙලා තියෙනවා. එතකොට දැන් අපි මේ සාකච්ඡාව ගොඩනගෙන්නෙම මේක මේ නැවත අපි රට විවෘත කරන්න යනවා කියන සාකච්ඡාවේදී. ඒත් මෙන්න මේ නැවත රට විවෘත කරන්න යනවා කියන කාරණේදී අපි ඇත්තටම සමාජයක් විදිහට
මේකට සූදානම්ද කියන ප්‍රශ්නය මට පුද්ගලිකව දැනෙනවා. අපි පුද්ගලිකව සූදානම් වෙන්න පුළුවන්. ගෙදර යන සැනිටයිසර් ගොඩක් ග්ලව්ස් එතකොට මාස්ක් ගෙනල්ලා ඔන්න අපි ගොඩ ගහගෙන තියන් ඉන්නවා. ඊළඟ එක තමයි හරි. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක බැරි නම් කෞශල්‍යයක් විදිහට මගේ වාහනේ මම සූදානම් කරගන්නවා යන්න. හැබැයි මට තනියෙන් මේකෙන් බේරෙන්න පුළුවන් සමාජයක් විදිහට අපි මේකට මුහුණ දී යුතුයි කියලා මම හිතනවා. අපි කල්පනා කරන්න ඕන. ඒක සමාජයක් විදිහට අපි මෙන්න මේකට මුහුණ දීම සඳහා අපි සූදානම් වෙලා ඉන්නවද? ඒ ඉනීම අපි අර living with risk කියන එක අභියෝගයේ ජය ගන්න තරම් අපේ සූදානම් වීම අපි කියන මේකට preparedness කියලා. එතකොට අපි disaster එකක් manage කරද්දී අපි disaster management වලදී අපි කතා කරන වචනයක් තමයි preparedness එක. as a society අපි sufficiently prepared වෙලා තියෙනවද? සමාජයක් විදිහට ප්‍රමාණාත්මකව අපි සූදානම් වෙලා තියෙනවද මේ අවදානම එක්ක ජීවත් වෙන්න. ඒත් මෙන්න මෙතන ඉඳලා තමයි අපිට ගන්න වෙන්නේ අපි මොන විදිහටද ඉදිරියේ තියෙන භූගෝලීය සාධක වෙන්න පුළුවන් මානව සම්පතේ සාධක වෙන්න පුළුවන් ඊටු සියලුම දේවල් අපිට උපරිම කාර්යක්ෂමතාවකින් සහ ප්‍රයෝජනවත් භාවයකින් යුතුව අපි මේ සඳහා ලබා ගන්න නම් අපි සමාජයක් විදිහට ඒකට සූදානම් වීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අපිට අනිවාර්යයෙන්ම නායකත්වයක් වුණා වෙනවා. ඒතර සමාජයක් විදිහට සූදානම් කිරීම සහ නායකත්වයක් වුණා නම් තව විනාඩියක් දෙන්න. විශේෂයෙන්ම අපි මේ ව්‍යවසනයේට මුහුණ දීලා යම්කිසි ආකාරයක සාර්ථක අත්දැකීම් තියෙන රටවල් ප්‍රමාණයක උදාහරණ අරන් බැලුවොත් ඕන කෙනෙකුට මේක වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඕන තරම් බලා ගන්න පුළුවන්. ඒතර වියට්නාමයේ වගේ ඒ වගේම කියුබා වගේ රටවල් ඊට පස්සේ විශේෂයෙන්ම ඉන්දියාවේ කේරළය වගේ රටවල් වල අත්දැකීම් සියල්ල ගත්තට පස්සේ ඕන් සමාජයක් විදිහට. ඒතර මේක ඇත්තටම මේ දනිෂ රටක් විදිහේ මේ නිව්සීලන්ත වලත් අපි දකිනවා සමාජයක් විදිහට ඕගොල්ලෝ මේකට මුහුණ දෙන්න සූදානම් වීම ඒ වගේම සමාජයක් විදිහට මේකට මුහුණ දෙන්න සූදානම් වීම සහ ඒ සඳහා ලැබිච්ච නායකත්වයේ සුවිශේෂී ලක්ෂණ ප්‍රමාණයක් අපි දකිනවා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි ලංකාවේ ගත්තට පස්සේ අපි බොහෝ අවස්ථාවල අපි දැක්කා මේක යම් කිසි ආකාරයකට ව්‍යාප්තිය වැඩි වෙද්දී නැත්නම් කර්ව් එක පීක් වෙද්දී ව්‍යාප්තියේ කර්ව් එක පීක් වෙද්දී බලධාරීන් සහ නිකම් පාලකයන් විසින් මේක මේ ජනතාව පැත්තට දැම්මා. මිනිස්සු මේකට වග කියන්න ඕනේ කියලා. ඉතින් අපි අනිත් රටවල විශේෂයෙන්ම ජර්මනියේ වෙන්න පුළුවන් වියට්නාමයේ මේක මිනිස්සු පිට දැම්මේ නැහැ. ඕන් මිනිස්සු ළඟට ගිහලා ආයාචනය කරා. මිනිස්සුන්ව දිරිගැන්නුවා. මිනිස්සුන්ට ගයිඩන්ස් දුන්නා. මේක දෙන්න. හැබැයි අපි දැක්කේ එතකොට මෙවැනි ආකාරයේ දේවල් වලින් සමාජයක් විදියට පෙළගස්සන්න අවශ්‍ය නායකත්වය අපිට දෙන්න බෑ. මෙන්න මෙවැනි දේවල් ඉතාම ඉක්මනින් අපි වෙනස් කරගන්න අවශ්‍ය වෙනවා සමාජයක් විදියට මේකට මුහුණ දීම සඳහා. අන්න එතෙන්දි තමයි අපිට නාරද මේකට ලැබෙන අනිකුත් සාධකවල ඒ කියන්නේ කොවිඩ් පාලනය සඳහා ලැබෙන අනිකුත් සාධකවල ප්‍රතිඵලය උපරිම කාර්යක්ෂමතාවකින් ඒ භූගෝලීය සාධක වෙන්න පුළුවන් දේශගුණික සාධක වෙන්න පුළුවන්. වගේම අපේ තියෙන මානව සම්පතේ තියෙන සුවිශේෂීකම් ප්‍රමාණයක් තියෙනවා. අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ මානව සම්පත දරා ගැනීමේ හැකියාව වැඩි, බෑරින් කැපැසිටි එක වැඩි අපේ රටේ මිනිස්සුන්ගේ. ඉතින් මේ සියල්ල වඩා සුබදායි විදියට සහ ඵලදායි විදියට කාර්යක්ෂමතාවකින් යොදා ගන්න පුළුවන් වෙන්නේ අර වගේ පසුබිමක්. නැත්තම් පසුබිමක් තුළ තමයි. නිසා අපි හැමෝම මැදිහත් වෙමු දැනුම වෙනුමට අවබෝධය ගොඩනගන්න ඒ සඳහා වෘත්තීය නිපුණත්වයන් ආදේශ කරන්න ඒ වගේම සමාජයේ සඳහා සමාජයක් විදිහට මේකට මුණ දෙන්න සූදානම් කරන්න අපි මැදිහත් වෙමු කියන එක තමයි මට මේ ටිකේ කියන්න තියෙන්නේ. චූටි මේ පැත්තෙන් බොහොම ස්තුතියි ඔව් වයිදුම කියන්න දැන් අර මේ විතුමා මතු කරපු කාරණේ මම හිතන්නේ මේ හරිම වැදගත්. දැන් ලංකාවේ පහුගිය දවස්වල පුජ්‍යලයන් 40000ක් විතර මම හිතන්නේ අත්අඩංගුවට ගත්තා වාහන එහෙම ඇඳිරි නීතිය සමය තුළ ඇඳිරි නීතිය කඩකිරීම කියන ඊට පස්සේ අපි ජනමාධ්‍ය හරි මොනවා හරි බැලුවොත් බොහෝ අය අපේ ඒ සම්බන්ධව කතා කරන බොහෝ විද්වතුන් පවා පෙළඹුණා මිනිස් සමාජයට පොඩි දොස් කියන ස්වරූපයක් ඔයාලා ඉන්න එක හැසිරෙන විදිය හොඳ නෑ මේ හැසිරීම වැරදි ඔහොම කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ 2 කෝටියක් විතර ජනගහනයකින් මිලියන 21ක ජනගහනයකින් යන්තම් 40000යි ඔය ඔහොම කරේ. හැබැයි ලක්ෂ 20ක්
මිලියන 20ක් ජනතාව මේකට ඇටි වුණා. ඒ කියන්නේ මං හිතන්නේ ලෝකේ සාමාන්‍යයෙන් රටකට වඩා වැඩි ප්‍රතිශතයක් ඉතාම හොඳින් කියපු නීති රීති වලට අනුගත වෙච්ච රටක්. ඒ කියන්නේ දැන් මේ කියපු කාරණේම තමයි මම මේ මතු කරන්නේ. ඒ කියන්නේ මේ රට හදන්න බැරි එකක් හරි ගොඩ නගන්න බැරි එකක් හරි මේක ඉවර කරගන්න බැරි එකක් හරි නෙමෙයි. දැන් මෙතන තියෙන වරද කොහෙද? ඒ කියන්නේ මිලියන 21කින් 40000ක්. ඒත් මේ සමහරු කඩේට ගියපු ඕම් මෙහෙම මිනිස්සුත් අල්ලගෙන මේ. එහෙම නැතුව මේ අර හිතුවක්කාරකමට බලහත්කාරකමට නරකකමටම මේ සමාජයන්සේ මේ රෝගයේ පැතිරවීම හරි මොකක් හරි අරමුණු කරගෙන පාරට බහැපු මිනිස්සු නෙමෙයි. ඒකත් මතු කරන්න ඕන මේ සමහර විට මම හිතන්නේ මේ මට හිතෙන්නේ මාධ්‍ය වලින් ගොඩක් පොඩි දේවල් උලුප්පලා මේ අසුබවාදී දේවල් උලුප්පලා පෙන්නනවා. අර හොඳ ඔබ කිව්ව ඒ කාරණාව ඒ කියන්නේ මිලියන 20ක් ගෙදර හිටිය කතන්දරයට වැඩිය අර කීප දෙනෙක් කරපු දේ තමයි වැඩිපුර උලුප්පන්නේ උන්ගේ රේටින්ග් සඳහා මම හිතන්නේ. ඉතින් මම හිතන්නේ අපේ රටේ ජනතාවට අපි ප්‍රණාමය පළ කරන්නට අවශ්‍යයි රජය විසින් ගත්තා වූ ක්‍රියාමාර්ග වලට අනුගත වෙලා මේ කටයුත්තට මම හිතන්නේ සහාය දැක්වීම පිළිබඳව එක පැත්තකින් අපේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් තමයි. හැබැයි එහෙම වුණත් සමහර රටවල් වල එහෙම සිද්ධ නොවන ආකාරයත් අපිට දැක්ක නේද වෛද්‍යතුමනි? ඔව් ඇත්ත. වෙන දැන් සමහර රට දැන් ඇමරිකාවේ එහෙම උද්ඝෝෂණ කරනවා අපිට යන්න ඕන කියලා. අපේ රටේ එහෙම ගන්නෑ. අපේ රටේ හරියට හිතුවොත් මේ වෙනකොට ආදායම් මාර්ග අහිමි වෙච්ච කන්න බොන්නවත් නැතුව ගෙවල් වල හිර වෙලා ඉන්න මිනිස්සු ඕන තරම් ඇති. අපි රුපියල් 5000ක ආණ්ඩුව රුපියල් 5000ක් මාසෙකට දෙන්න ගත වැඩපිළිවෙලෙදී ඒ වගේ මුදල් ප්‍රමාණය මහා මුදලක් නෙමෙයිනේ. ඕක ගන්න ජනතාව ඇවිල්ලා දුක් විඳව ප්‍රමාණය දැක්කම අපිට හිතා ගන්න පුළුවන් ජනගහණයෙන් කොච්චර ප්‍රමාණයක් කන්න බොන්න නැති වුණත් මේ කාලේ ජීවත් වෙන්නේ නැද්ද කියලා. හැබැයි අපි තවම සමාජයක් විදියට අර මේ සියලු දුක් ගැහැට විඳගෙන මේ තත්ත්වයට අනුගත වෙලා රෝගය මර්ධනය කර ගැනීම ඌමනාව වෙනුවෙන්ම කැප වෙච්ච මිලියන 20කට වඩා වැඩි වෙච්ච ජනගහණයට එයාලව ඇප්‍රීෂিয়েට් කරේ නැහැ. ඒ නිසා තමයි මේක අර දිගු කාලිනව පවත්වාගෙන යන්න බැරි. අපිට සමහර වෙලාවට වෙන මොකුත් නැතත් අපේ ඉන්න නායකත්වයන් මේ මට්ටමට ඇවිල්ලා ඔයාලත් මෙහෙම ඉන්නවා ඊටාම හොඳයි කියන එක කියන එක සමාජයේ දිරිගැන්වීමක්. හොඳම උදාහරණය නිව්සීලන්ත අගමැතිතුමිය. නවසීලන්ත අගමැතිතුමිය ප්‍රකාශයක් කරා පහුගිය දවසේ එක රෝගියෙක්වත් වාර්තා නොවුනට පස්සේ මේක මිලියන 5 ජයග්‍රහණයක් කියලා. ඒක තනියම මේ නෙමෙයිනේ. ඒක මිලියන 5 ජයග්‍රහණයක් කොහොම ඒක ඇප්‍රීෂিয়েට් වෙන මුළු සමාජෙම ඇප්‍රීෂিয়েට් කරන ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය ඒ සමාජයේ මිනිස්සු ඊළඟ දවසේ ඒ නායකත්වයේ විසින් පවරන ඕනම වගකීමක් මේ වෙනුවෙන් කරන්න සූදානම්. ඒකත් එක කාරණයක් ඉතින්. මම කැමති ඒකට තව පොඩි දෙයක් එකතු කරන්න මේ ඇත්තටම අපේ රටේ ජනතාව මේකට gedara ඉඳලා තමන් රජයෙන් කරපු ඉල්ලීමට අහුම්කම් දීලා මේ තත්වයට සහයෝගය දැක්වුවා වගේම තමයි මිනිස්සු පටන් ගන්නවා එකිනෙකාට උදව් කරගන්න. ඒක ඊටාම විශේෂ තත්ත්වයක්. ඒ කියන්නේ මාස්ක් මහනවා PPE නෑ කියලා අනිත් රටවල් වල මම කියන්නේ ඇමරිකාව කියන්නේ සංවර්ධිත රටක් හැමෝගෙම හීනේ ඇමරිකාව වගේ වෙන්න උනාට කුණු බෑගයක් දාගෙන ඇමරිකාවේ ડોක්ටර් කෙනෙක්ට යන්න වෙන රට යන්න වෙන තත්ත්වයක් ලංකාවේ PPE මහනවා මිනිස්සු එකතු වෙලා. එතකොට එකිනෙකාට උදව් කරගන්න කෑම බෙදන්න මිනිස්සු මේ වෙලාවේ එකතු වෙන්න බෑනේ. හැබැයි යම්කිසි ආකාරයකට Tamanට පුළුවන් විදිහට ඒ සමාජ ආරක්ෂණ ජාලය කියන එක මේ රජයෙන් පටන් අරගෙන පහළට යන එකක් විදිහට නෙමෙයි. මේ අපේ මේ අර කේරළවල සමාජ ආරක්ෂණ ජාලය අපි අගය කරනවා වගේම මේ ලංකාව ඇතුළේ ඒක සංවිධානාත්මක නැති වුණාට අපි ඇත්තටම අගය කරන්න ඕනේ ලංකාවේ හැදිලා තියෙන සමාජ ආරක්ෂණ ජාලය. අපේ තියෙන වටිනාකම්. හොඳයි අපි තවත් අපිව අහගෙන ඉන්න කීප දෙනෙක් පොඩක් මතක් කරන්න මට මේ කෞශල්‍ය එවලා තියෙනවා මේ WhatsApp message එක. මොකද මට අනික් සියලු දේවල්ම මේ බලන්න බැරි නිසා කොරියාවේ ඉඳගෙන උපවින්ද වලිමුනි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ වෙලාවේ. එතකොට සම්පත් චාමික කියන අපිට මේ කාරණාව ගැන අවබෝධය ලබා දෙනට ඔබලාට ස්තුතියි කියලා. නෝටන් පෙරේරා ටෙන්සාවි ඉඳන් අපිත් එක්ක එකතු වෙලා මේක අහගෙන ඉන්නවා. ස්තුතියි මේ තොරතුරු පිළිබඳව දැනුවත් කිරීම ජය වේවා කියලා තිබෙනවා. කමල් දහනායක යාපා කියන අපි සියල්ලෝම ආත්මාර්ථකාමීත්වයක් තුල හිර වෙලා ඉන්නේ කියලා. හොඳ අපි නැවතත් සාකච්ඡාවට යොමු වෙන්නටයි මේ සූදානම් වෙන්නේ. අපි මෙන්න මාගාවට මම දැක්කා මේ රජයට හිතවාදී වෙබ් අඩවියක පළවුණු ප්‍රවෘත්තියක්. ඔව් මේ තියෙන ඒ ප්‍රවෘත්තිය මගේ ළඟ තියෙනවා. මම පොඩ්ඩක් ඉන්න ඔයගලන්ට පෙන්වන්න සලස්සන්නම්. මොකද අපි ලබා ගන්න මූලාශ්‍ර පෙන්විය යුතුයි. මූලාශ්‍ර නැතුව අපිට
ආවට ගියාට අපිට කැමති විදිහට අපිට මේ දේවල් කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා අපි මූලාශ්‍රත් ඔබ වෙත ඉදිරිපත් කරමින් තමයි හැකි විදිහට මොකද මේක විශ්වාසනීයත්වය ආරක්ෂා කරගත යුතු නිසා ඔබට ඉදිරිපත් කරන්නේ. මේ තියෙන්නේ රජයේ හිතවාදී වෙබ් අඩවියක් ලංකා සී නිවුස් සඳහන් කළ තිබෙන කොරෝනා මුළුමනින්ම පාලනය කළ රටටම සුළු පණිවිඩය සෞඛ්‍ය ප්‍රදානී ගෙනේ කොරෝනා වෛරසය මෙරට ප්‍රජාව අතර පැතිර යා නොදී මේ වන විට සම්පූර්ණ පාහේ පාලනය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සඳහන් කරයි. සඳුදා දින විට රජයේ හා පෞද්ගලික ආයතනවල කටයුතු ආරම්භ කිරීමට රජය විසින් කටයුතු ආරම්භ තියෙන සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශන පොදු මහජනතාවට ලබා දී ඇති බව සඳහන් කරලා තිබෙනවා. එම උපදේශන නිසි පරිදි පිළිපදින්නේ නම් වෛරසයෙන් ආරක්ෂණයට හැකි වෙන ඇති බව සඳහන් කරලා තියෙනවා. ඉතින් දිගින් දිගටම රටේ එදිනෙදා කටයුතු නවතදම ඉදිරියට යන්න නොහැකි නිසා මේක කරන්න ඕනි කියන එක කියලා තිබෙනවා. ඒ කියන්නේ ලබන 11 වෙනිදා වෙනකොට මේ කටයුතු ආරම්භ වෙන්නට නියමිතයි. ඉතින් එරංග ලෑස්තිද කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඔයගොල්ලන් කොයි විදිහටද මේ කටයුතු වලට මුහුණ දෙන්න සූදානම් වෙන්නේ මේ 11 වෙනිදා මේ සඳුදා නැවත කටයුතු ආරම්භ කළ විට සේවකයන්ගේ ආරක්ෂාවට මුල් තැන දෙන්නේ කොහොමද? ඒ සඳහා මොනවාද ගන්නේ ක්‍රියාමාර්ග? ඔබ සූදානම්ද? ඔව් දැන් ඔක්තරම හරි ඉස්සෙල්ලා සති 6ක 7ක වගේ කාලයකට පස්සේ එතකොට දැන් ආණ්ඩුවෙන් ඒ කියන්නේ සෞඛ්‍ය ආයතන වලින් නිර්දේශ කළා තියෙනවා මෙන්න මේ විදිහට පිළිවෙල අනුගමනය කරන්න කියලා. නමුත් මම ඔයාලා බලපු ගොඩක් ආයතන සඳහන් කරන්නේ ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් තරම් හොඳයි ව්‍යාපාරික ස්ථානයට නැවිත් ගෙදර ඉඳන් වැඩ කරන එක. මොකද ඒක සෑහෙන දිනෙකට රෝගී ව්‍යාප්ත වීම වළක්වා ගන්න පුළුවන් එක විදියක්. නමුත් ඒ විදියට වැඩ කරන හැම ආයතනෙම බෑ. ඉතින් ඒ වගේ බැරි ආයතන අනිවාර්යෙන් මොකක් හරි වැඩ පිළිලක් ගේන්න ඕන. Taman ඉන්න ව්‍යාපාරික ස්ථානයට ඇවිල්ලා ඕ කර්මාන්තයට ඇවිල්ලා ඒ කර්මාන්තේ කටයුතු කරන්න. ඉතින් ව්‍යාපාරික ස්ථානයට ඒකේ මැනේජ්මන්ට් එක ලොකු කාර්යභාරයක් තියෙනවා මේ වෛරසය පැතිරෙන්නේ නැති වෙන්න. Tamanගේ සේවිකාවන් ආරක්ෂා කරගන්න. එතකොට මූලික වශයෙන් සඳහන් කරන්න ඕනක තමයි ව්‍යාපාරික ඒ කියන්නේ ඒකේ ඉන්න මැනේජ්මන්ට් එක සේවිකාවන්ට කියන්න ඕන මේ වෛරසය පැතිරෙන ආකාරය. මොකද ගොඩක් මාධ්‍ය වලින් සහ එක මූලාශ්‍රයන්ගෙන් ඒකට දැනගෙන නැති. නමුත් ව්‍යාපාරික ස්ථානයේ කොහොමද ඇසිරෙන්න ඕන මොන වගේ ක්‍රියා ක්‍රමවේදයන් අනුගමනය කරන්න ඕනද කියලා හරි ක්ලියර්ලි ඒක විස්තර කරන්න ඕන සේවක සේවිකාවන්ට. ඒ වගේම ව්‍යාපාරික ස්ථානයේ දැනගන්න ඕන තමන්ගේ සේවක සේවිකාවන්ගෙන් කාටද වැඩි අවදානමක් තියෙන්නේ. මේ කොවිඩ් උවදුරු නිසා ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් කාටද වැඩි අවදානමක් තියෙන්නේ කියලා. ඒකෙන් ක්‍රම දෙකක් වෙනවා. එකක් තමයි දැන් කොවිඩ් උවදුරෙන් වැඩිම අවදානමක් තියෙන්නේ වයසක කට්ටියට. එතකොට ව්‍යාපාරික ස්ථානයේ වයසක කට්ටියක් ඉන්නවා නම් ඒ කට්ටිය පුළුවන් තරම් අනිත් පිරිසකට ගැවසෙන්නේ නැති වෙන තරමටම කාර්ය ඇති කිරීම හොඳයි. තව එකක් තමයි මේ යන සේවක සේවිකාවන් ඉන්නවා නම් ඒ කට්ටියත් නේවාසිකව ඉන්න සේවක සේවිකාවන් දුරස්ථභාවයක් ඇති කිරීම වඩා හොඳයි. දැන් මේ වගේම තමයි ගොඩක් දෙනෙක් දන්න කාරණයක් අර මීටරයක් දුරින් ඉන්න කියන එක. එතකොට අර ඉස්සෙල්ලා කෞශල්‍ය සඳහන් කර විදිහට ව්‍යාපාරික ස්ථානයට සේවිකාවන් ඔක්කොම එකවර ගෙන්නනවා වෙනුවට 25%ක් ඉහකින් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක තව සතියක් ගිහලා 50%ක් කරන්න පුළුවන්. ඒ වගේ එන්න මේ වැඩි කරලා යන්න පුළුවන් දුරස්ථභාවය ආරක්ෂා වෙන විදිහට. අනිත් එක තමයි ඒකත් මේ සේවක සේවිකාන්ට සනීප ආරක්ෂක උපකරණ. ඒ කියන්නේ සැනිටයිසර් ඊට පස්සේ ඉතින් ගියාම මාස් ලබා දෙන ඒ වගේ දේවල් ව්‍යාපාරික ස්ථාන මූලික වෙලා කරන්න පුළුවන්. තව තමයි ව්‍යාපාරික ස්ථානයේ පිරිසුදු තවා ගන්න එක සහ විදේශ සංචාර ඇති කරනවා නම් ඒ ස්ථානයේ
විදේශ ගිහිල්ලා එන කට්ටිය හරි ක්වොරන්ටයින් ප්‍රොසීඩියර් යන එක සහ විදේශ ගමන් පුළුවන් තරම් අඩු කරන වගේ දේවල් කරන්න පුළුවන්. තවත් ලොකු දෙයක් කරන්න පුළුවන් එක තමයි පුළුවන් තරම් එළියට යන එක සහ වළක්වන්න ගොඩක් වීඩියෝ කොන්ෆරන්සින් ඒ කියන්නේ ඔන්ලයින් මීටින්ග්ස් වගේ දේවල් arrange කරලා අඩු කරන්න පුළුවන් මේ එක එක්කෙනා අතර සම්බන්ධතාවය පුළුවන් තරම් අඩු කිරීම වගේ වෛරස් එක කොහෙන් හරි ආවත් ඒක අනිත් කට්ටියට යන එක පුළුවන් තරම් වළක්වන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ ව්‍යාපාරික ස්ථානයක කොවිඩ් ප්‍රවර්ධනය අඩු කරගන්න ගන්න පුළුවන් මූලික වැඩසටහන. හොඳයි. අපි නැවතත් කෞශල්‍යයට යොමු වෙනටයි මේ සූදානම් වෙන්නේ. කෞශල්‍ය මේ දැන් මට කියන්න දැන් ලංකාවේ අපි ප්‍රවාහන පිළිබඳව කතා බහ කරමු නිසා ඔබ මේ වෙලාවේ රැඳී ඉන්න රටේ එංගලන්තයේ ප්‍රවාහනය කියන දේවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ජනතාවට යන්න එන්න නිකන් සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක කරනවා. මම දැක්කා එකෙක් සඳහන් කළ තිබුණා Facebook පිටුවක මේ මුල් දවස්වල මේ සල්ලි ගන්නේ නැතුවම ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක වුණාය කියලා. මේක ඇත්තකුත් තියනවද? මයික් එක ඔන් කරන්න වෙනවා. සම වෙන්න අර chat එකේ ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න දෙකක් තිබුණානේ මේ අර පොලිමේ ඉඳීම සහ ඔන්ලයින් වැඩ කිරීම ගැන. ඔන්ලයින් වැඩ කිරීම නම් එරංග බොහෝ දුරට උත්තර දුන්නා. නමුත් මම ඒ ගැන මගේ අදහස් කියලා ඔයාගේ ප්‍රශ්නෙට යොමු වෙන්නම්. මේ පොලිමේ ඉඳීම කියන්නේ සමාජ හැසිරීම පිළිබඳව ප්‍රශ්නය අපි නිතරම කතා කරනවා. මේ මාතෘකාව ඇතුළත් කතා කරනවා. මීට කලිනුත් අපි කතා කරනවා. ඒතර මේ ප්‍රවාහනය සම්බන්ධයෙන් පොදු ප්‍රවාහනේ පාවිච්චි කරන අයගේ හැසිරීම මේකට කොච්චර බලපායිද කියන එක. අපිට පොලිමේ ඉන්න බෑ. අපිට එකිනෙකාට ඒ ස්පේස් දෙන එක අපි එකිනෙකාට ස්පේස් දෙන එක, එකිනෙකාට ඉඩ දෙන එක, ඉඩ තියාගන්න එක ගැන අපිට තියෙන සමාජ අදහස මොකක්ද? ඒ සම්බන්ධයෙන් තියෙන අපේ සමාජ හැසිරීම මොකක්ද කියන එක. ඒ වගේම තමයි මේ අර අපි මාස්ක් එකක් දානවා වගේම ඊටමත් වැදගත් දෙයක් තමයි මේ අපි මේ සර්ෆස් ටච් කිරීම මගින් අපි බොහෝ දුරට මේ වෛරස් එක පැතිරෙන්න පුළුවන් කියන අදහස. එතකොට දැන් බස් එකක් කියන්නේ අපේ බස් එකට අපි බස් එක නවත්තන්න කලින් අපි නැගිටින්න ඕනේ බස් එකෙන්. එතකොට අපි අල්ලන්න එක අර බස් එකේ එක තැන් අල්ලමින් තමයි අපි බස් එකේ දොර ගාවට යනකම් යන්නේ. දැන් මෙහෙ ගැනත් අහපු නිසා මෙහෙ තියෙන එක දෙයක් තමයි බස් නැවතුමට ඇවිල්ලා බස් එක නවත්තනකම් මම මේක මේ අර චීනය, මැලේසියාව වගේ මේ අපිට සමාන ලක්ෂණ තියෙන ජනගහනය වැඩියෙන් ගැවසෙන රටවල් වලත් දැක්ක දෙයක් තමයි බස් එක නවත්තනකම් මිනිස්සු නැගිටින්නේ නැහැ. බස් එක නැවැත්තුවට පස්සේ තමයි මිනිස්සු නැගිටින්නේ බස් එකෙන් බහින්න. එතකොට අර අල්ල බහින්න ඕනෙත් නැහැ. බස් එක නවත්තලා තියෙන්නේ. දැන් පහසුවෙන් ගිහිල්ලා බහින්න පුළුවන්. මං හිතන්නේ ඒ වගේ දේවල් අපිට පුරුදු වෙන්න, ඒ වගේ ප්‍රැක්ටිසස් වලට යන්න මේ කාලය ඇතුලේ අපිට පුරුදු වෙන්න සිද්ධ වෙනවා. ඒ පුරුද්ද අපිට ඉස්සරහටත් ප්‍රයෝජනවත් වෙයි. එතකොට ඒ අර පොලිමේ ඉන්න එක මේ විදිහට මේ බස් එක නවත්තනකන් ඉඳලා බස් එකෙන් බහින එක ඒ වගේ දේවල් අපිට මේ කාලය ඇතුළත පුරුදු වෙන්න පුළුවන්. ඒක මං හිතන්නේ මේ COVID-19 කියන්නේ අපි හැමෝටම හිතන්නත් ඉඩ සැලසපු කාලයක්. එතකොට අපිට හිතන්න දේවල් ගොඩක් තියෙනවා. අපි අර නෝමල් කියන එකක් ගැන කතා කරනවානේ. ඒ නෝමල් එකට අපිට ආපහු යන්න ඕනේද? එකෙන් කොයිතරම් දුරටද අපි ආපහු යන්නේ කියන එක. ඔන්ලයින් වැඩ කරන එකත් එහෙමයි. දැන් මේ කාලය ඇතුළත ඔන්ලයින් වැඩ කරන්න පුළුවන් වෙච්ච ආයතන තියෙනවානේ. එතකොට මං හිතන්නේ මේ ආර්ථිකයක තියෙනවා අපි දන්නවා මේ ප්‍රධාන අංශ තුනක් තියෙනවා. කෘෂි, නිෂ්පාදන සහ සේවා. ඒතර කෘෂි සහ නිෂ්පාදන කියන්නේ බොහෝ දුරට ෆිසිකලි අපිට ආයතනයට යන්න වෙනවා. ෆිසිකලි අපිට කුඹුරට හරි, තේ වත්තට හරි, රබර් වත්තට හරි යන්න වෙනවා. හැබැයි සේවා කියන්නේ සමහර සේවා තියෙනවා අපිට මූණට මූණ හම්බ වෙන්නේ නැතුව කරන්න බෑ. නමුත් සමහර සේවා තියෙනවා අපිට ඔන්ලයින් කරන්න පුළුවන්. එතකොට මේ මම හිතන්නේ ලංකාව වගේ තැනක මේ ඩිජිටලයිසේෂන් කියන එකට අවස්ථාවක් දෙන්න, ඒක පටන් ගන්න, ඒක වැඩිපුර දියුණු කරලා කරන්න මේ කාලේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අර එරංගත් කලින් කිව්වා වගේ මම හිතන්නේ වෛද්‍යතුමත් කිව්වා මේ අපිට මේ කාලය මේ ලොක්ඩවුන් කියන කාලය අපි පාවිච්චි කරන්නේ මොනවටද? අපි පාවිච්චි කරන්නේ කොහොමද? අපි ඒක පාවිච්චි කරන්නේ ගෙවල් ඇතුළට වෙලා ඉන්නද? එහෙම නැත්නම් ඇත්තටම මේ ලොක්ඩවුන් කිරීම, එහෙම නැත්නම් ඇඳිරි නීතියක් දැමීමේ පරමාර්ථයම තමයි අපි කාලය
we are buying time. අපි මේ කාලය ගන්නවා අපිට මේ ඉස්සරහට තියෙන මේ தത്വයට කොහොමද අපි පුරුදු වෙන්නේ පුහුණු වෙන්නේ. ඒ தത്വයට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන සැලසුම් කරන්න අපි කාලය ගැනීමක් තමයි ලොක්ඩවුන් එකක් ඇතුලේ කරන්නේ. ඒකට අපිට ප්‍රවාහනය, සෞඛ්‍ය ශාස්ත්‍රය සහ නිෂ්පාදන සහ ආර්ථික ශාස්ත්‍රයන් මේ හැම දෙයක්ම අපිට සැලසුම් කරන්න අපි දැන් මේක වහලා තිබුණා දැන් ප්‍රශ්නේ ඉවරයි දැන් ලෙඩ්ඩු අඩු වුණා දැන් අපි මේක අරිනවා කියලා ඇරලා වාහනවල මිනිස්සු අපහු පාරක් පටවගෙන යන එකෙන් අපි ලෙඩේ වැඩි කරලා අපහු ලොක්ඩවුන් තත්ත්වයකට ගේනවද? එහෙම නැත්නම් ලොක්ඩවුන් කිරීම ඇතුළේ අපි මේකට කාලය අරගෙන අපි නිසි සැලැස්මක් හදා ගන්නවද මේකෙන් පස්සේ මුහුණ දෙන්න කියන එක. ඒතකොට නාරදගේ ප්‍රශ්නෙට ආවොත් මම හිතන්නේ මේ වගේ රටවල තියෙන විශේෂත්වය තමයි දැන් ලොක්ඩවුන් කිරීම ඇතුළේවත් මෙහි සම්පූර්ණ මැදිරි නීතිය තිබ්බේ නැහැනේ. කෙනෙක්ට අත්‍යවශ්‍ය දේවල් ගන්න එළියට යන්න පුළුවන්. නිෂ්පාදන වගේ ආයතනවල රැකියා කරන අයටත් එළියට යන්න පුළුවන්. විශ්වවිද්‍යාල වැහුවා, පාසල් වැහුවා. එතකොට සේවා ස්ථාන බොහෝ දුරට වැහුවා. හැබැයි මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය එකපාර අඩපණ කරේ නැහැ. ඒක නැවතුණා. එතකොට පොදු ප්‍රවාහනය නැවතුනේ නැහැ. පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වුණා. හැබැයි ඒක ක්‍රියාත්මක වුණේ ආරක්ෂිතව. එතකොට රියදුරාගේ ආරක්ෂාව ඉතාමත් වැදගත්. රියදුරා සහ දැන් ලංකාවේ නම් කොන්දොස්තර කෙනෙක් ඉන්නවනේ. දැන් මෙහි කොන්දොස්තර කෙනෙක් නැහැ. අපි මැෂින් එකකින් තමයි අපිට කන්ටැක්ට්ලස් පුළුවන් ටිකට් එක ගන්න. බස් එකට ගෙවන්න. එතකොට අපි අපේ කාඩ් එකවත් ටච් කරන්නේ නැහැ කොහෙවත්. එතකොට ඩ්‍රයිවර්ගේ ආරක්ෂාවට එයාගේ ආරක්ෂාවට මම දැක්ක සමහර බස් වල තියෙනවා මේ පටියක් ගැට ගහලා තියෙනවා. එතනින් එහාට මිනිස්සුන්ට යන්න බෑ. මොකද ඩ්‍රයිවර්ට ඩිස්ටන්ස් එක තියාගන්න ඕනේ නිසා. එතකොට රියදුරාගේ ආරක්ෂාවත් ඉතාමත් වැදගත්. දැන් ලංකාවේ කොන්දොස්තර කෙනෙක් කියන්නේ ඔය එන මිනිස්සු හැමෝම එක්කලා ඩීල් කරන කෙනෙක්. එතකොට සල්ලි ගන්න ඕනේ, සල්ලි මාරු කරන්න ඕනේ. සල්ලි කියන්නේ ආය අපි ටච් කරනවා. කොයින්ස් කියන්නේ අපි ටච් කරනවා. කොයින් එකකින් අපි දන්නේවත් නැහැ මේ පේපර් සහ මොකද කොයින් එකක් හදන්නේ ලෝහවලින්නේ. ලෝහවල මේ වෛරසය කොච්චර වෙලා පවතිනවද කියන එක තාම අපි දන්නෙත් නැහැ. ඒතර බස් එකේ මෙහිම සල්ලි හුවමාරුව ඇතුලේ අපි කාසි ඇතුලේ අපි කොච්චර දුරට මේ ලෙඩෙත් හුවමාරු කර ගන්නවද? ඒ වගේ දේවල් කියන්නේ හරිම මේ සියුම් සහ ඩීටේල්. ඒවා අපි අර ලොකු චිත්‍රය ඇතුලේ අපි හිතන්නේ මේ සිග්සැග් ක්‍රමයට වාඩි කරන එක විතරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිමේ මීටරයක් තියාගන්න එක වෙන්න පුළුවන්. හැබැයි මේ පුංචි දේවල් ඇතුලේ ලෙඩ කොච්චර හුවමාරු වෙනවද? එතකොට ඒ වගේ දේවල් වලට අපිට ප්ලෑන් කරන්න නම් ගොඩලින් මේක ප්ලෑනින් කරන එක පටන් ගන්නවා. අපි දැන් මේක ඇරලා ට්‍රයල් ඇන්ඩ් එරර් ක්‍රමයට වෛරස් එක මුණ දෙන්න බෑ. වෛරස් එක අලුත් තමයි. අර කවුරු හරි ස්පීකර් කෙනෙක් වගේ මේ 1918 න් පස්සේ අපි පළවෙනි වතාවට වෙන්නේ නැති මේකට මෙච්චර ලොකු ව්‍යසනයකට මුහුණ දෙන්නේ. හැබැයි අපිට ඒක දැන අත්දැකීම් නැති වෙන්න පුළුවන්. අත්දැකීම් නැහැ කියන එක එක්ස්කියුස් එකක් නෙවෙයි. ට්‍රයල් ඇන්ඩ් එරර් ක්‍රමයට කරලා වැරදුනහම මේකෙන් පාඩම් ඉගෙන ගන්න. දැන් එකපාරකුත් ලංකාවේ ඇරියනේ ආර්ථිකය ඇරලා බස් දාලා කරගන්න බැරි වුණානේ. ඒකට අපි ඒ විදිහට මේ පාරත් කරලා මේ 11 කරලා දැන් ලෙඩ්ඩු අඩු වුණා. ඒක නිසා අපිට මේක කරන්න මේ ලෝක සෞඛ්‍ය සංගමයෙන් කියන්නේ සහ මේ වගේ රටවල් වල කියන්නේ මේ එක ලෙඩෙක් හරි ඉන්නවා කියන්නේ මේ ලෙඩේ ඉවරයි නෑ. අර සිම්ප්ටම්ස් නැති ලෙඩ්ඩු ඉන්න පුළුවන්. එතකොට අපි දන්නේ නැහැ මම බස් එකේ යනවා මට කිසිම ලෙඩක් නැහැ. හැබැයි මගෙන් ඔයාලා කාට හරි ලෙඩේ බෝ වෙයිද කියලා අපි දන්නේ නැහැ. එතකොට මේ වගේ තත්ත්වයක් ඇතුළත මේක මං හිතන්නේ අපිට අර ගොඩාක් ප්ලෑනින් අවශ්‍ය තත්ත්වයක් සහ මේකෙන් අපිට වෙනස් වෙන්නේ මේ තත්ත්වයට මුහුණ දීමනේ. මේක මේ COVID-19 කියන්නේ සිද්ධියක් නෙමෙයි. සිද්ධියක් වෙලා ඉවර වෙන එකක් නෙමෙයි. මේක සිද්ධි දාමයක්. මේ සිද්ධි දාමය නිසා අපේ ජීවන ක්‍රමය වෙනස් වෙනවා, ප්‍රවාහනය වෙනස් වෙන්න ඕනේ, සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනස් වෙන්න ඕනේ. අපි මේ හිතන විදිහ පවා හැමදේම වෙනස් වෙන්න ඕනේ. එතකොට මේ වෙනස් වීම අපිට කරන්න පුළුවන්ද එක රැයකින්? එහෙම නැත්නම් ලෙඩ්ඩු ගන්න අඩු වීමෙන් අපිට කරන්න පුළුවන්ද? එතකොට මේ වගේ මම හිතන්නේ අර ගොඩක් ප්‍රශ්න තියෙනවා මේක. උත්තරවලට වැඩිය අතට මේ වෙලාවේ තියෙන ප්‍රශ්න. ඒ ප්‍රශ්න තමයි සාකච්ඡා වෙන්න ඕනේ සහ මේ ප්‍රශ්න වලට තමයි අපි විසඳුම් හොයන්න ඕනේ. එතකොට මම හිතන්නේ අර ඩිජිටලයිසේෂන් කිරීම ඒ වගේ දේවල් වලට පියවරක් තියන්න මේක හොඳ අවස්ථාවක් කියලා තමයි මම හිතන්නේ. ඔව්. මම දැන් අපි මේ ඔව් කියන්න මේ කෞශල්‍ය. මම දන්නේ නැහැ මම නාරදගේ ප්‍රශ්නට උත්තර දුන්නද කියලා. ඒ කියන්නේ මෙහෙ තත්ත්වයක් එක්කලා කම්පයා කිරීමම එක විදිහකට මම හිතන්නේ වැදගත් නැහැ කියලා. ඒ කියන්නේ මෙහි තියෙන ප්‍රවාහන අපි දැන් සන්දර්භ දෙකක්නේ තියෙන්නේ නේද? එහෙම වෙනස්නේ. කම්පයා කිරීමම තේරුමක් නැහැ මම හිතන්නේ.
ඔව් මගේ ප්‍රශ්නෙට ඍජුව පිළිතුර නොලැබුණත් කීප කාරණාව හරහා මේකට අදාළව බොහෝ දේවල් ලැබෙන්නට ඇති. සමහරවිට මගේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙන්නත් ඇති මේ කටයුතු කරන ගමන් මම ඉන්න නිසා සමහර තැන්වල මට කතාව මිස් වෙච්ච නිසා මම මේ කියන්නේ. හොඳයි මේ කමෙන්ට්ස් වගේක් ඇවිල්ලා තියෙනවා දැන් ඒ ටිකත් පොඩ්ඩක් අපි පොඩ්ඩක් යොමු වෙලා ඉමු කියලා මම මේ කල්පනා කෙරුවේ. Facebook කරහා අපිත් එක්ක එකතු වෙච්ච කීප දෙනෙක් මෙන්න මේ වගේ අදහස් පළ කරලා තියෙනවා බලමු මේ තියෙන්නේ. මේ දැන් මම මේ අවසාන විනාඩි කීපේ නිසා පොදුවේ ඔයගලන්ට මේකට උත්තර දෙන්නට පුළුවන් මේ ප්‍රශ්න ඔබට අදාළ නම් රොයි කැලි බල්තසා අපිත් එක්ක එකතු වෙලා අපේ මෙහෙයුම් කමිටු සමාජිකාවක් වෛද්‍ය සමරවීරට යොමු කරන ප්‍රශ්නය මේ වෙනකොට ඔබතුමා වැඩ කරන කරාපිටි ඉස්පිරිතාලේ මොන වගේ සූදානමක්ද වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න කියලා අහලා තියෙන එක ප්‍රශ්නයක්. එතකොට මේ බුද්ධික ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා can the government initiate a coordinate mechanism to reduce travelling of medical staff among the public while providing necessary essentials of them කියලා. එතකොට සමිත නාගසිංහ මේ බිස්නස් එකක් කොහොමද දුවන්නේ මේ ඕගනයිසේෂන් එකක් ගන්න ඕනේ මේ ඇක්ෂන්ස් පිළිබඳව තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් මේ හැමදෙනෙක්ගේම ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්නට අමාරු වෙයි. හැබැයි බොහොම ස්තුතියි ප්‍රශ්න ඉදිරිපත් කළාට. අනුෂ්ක බණ්ඩාර, බිනර ප්‍රමෝද්, ලක්මල් චන්දන, ප්‍රියන්ත කුමාර බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා කමෙන්ට් කරලා තිබෙනවා. බොහොම ස්තුතියි මේ එකතු වුණාට. දැන් මේ සාකච්ඡාවේ අවසාන විනාඩි කිහිපෙ නිසා අපි විවෘතව ඔබ හතර දෙනාට අවස්ථාව සලස්වා දෙනවා මේ වැඩසටහන අවසන් කරන්නට කතා කරන්නට. අපි පටන් ගමු වෛද්‍ය නිශාන්ත සමරවීරගේ. මේ ප්‍රශ්නයක් උත්තහලා තිබ්බනේ කරාපිටි හොස්පිටල් එකේ දැන්ට තියෙන සූදානම සම්බන්ධව මම හිතන්නේ ලංකාවේ අනිත් රෝහල් වල තියෙන සූදානමයි අපි අතරයි ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ දැන් ඔය PPE සම්බන්ධව දැන් N95 කියන මාස්ක් එක දැන් ඒක රෝහලට ලැබීම සම්බන්ධව ගත්තොත් බොහෝ වෛද්‍යවරුන්ට තියෙන ප්‍රමාණවත් කියලා හිතන එකක් නෙමෙයි. හේතුව තියෙන්නේ රෝහලට මාස් 100ක් විතර හම්බුනාම සතියක් අපිට ඒක තමයි හම්බෙන ප්‍රමාණය. ඊට පස්සේ සමහර විශේෂම දැන් COVID-19 එක ඒ රෝගීන් එනවා කියලා හිතන අදාළ එහෙම තැන්වල මාස් කිසියම් ප්‍රමාණයක් තිබ්බත් අනිත් ඒවායි නෑ. ඊළඟට ඔය අත්‍යවශ්‍ය PPE අර ඒව සප්පේන ප්‍රමාණය සම්බන්ධව සහ ඒ කියන්නේ අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණයට සැපෙන්නේ නැහැ කියන එක තමයි ගැටලුව. ඊටත් එහා ගිහිල්ලා තියෙන ප්‍රශ්නේ තමයි මම අර කලින් කිව්ව විදිහට රෝහල ඊළඟ මේ ක්‍රයිසිස් ටිකත් එක්ක ඊළඟ ප්‍රමාණයේ රෝගීන් ප්‍රමාණයකට සරිලන නිසා රෝහල රීස්ට්‍රක්චර් වෙලා තියෙනවද කියන එක. දැන් මට තියෙන අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ රීස්ට්‍රක්චර් වෙලා නැහැ කියන එක. අපි ඇත්තටම රටක් රෝහල සමාජය රටගෙන මේ සමස්තයම රීස්ට්‍රක්චර් කිරීමකට යන්න ඕන කොවිඩ් එකට ඔරොත්තු දෙන මට්ටමට. ඒකත් එක්ක ජීවත් වෙන්න නම් අර මේ ડોක්ටර් චින්තකයෝ වගේ මේකත් එක්ක ජීවත් වෙන්න නම් අපි යන්න ඕන ඒකට හරියන සෙටින්ස් වලට. දැන් මේ සෙටින්ස් ගැන සාකච්ඡා කරන්නේ නැහැ කොහෙවත්. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මට තව විනාඩියක් දෙන්න. මම මේ කියා ගන්න ඕන මේකක් තුන ලෝකේ අනිත් රටවල් කීපයකුත් මේ ලොක්ඩවුන් එක ඉවත් කරන්න try කරනවා. හැබැයි ඒ රටවල් වල තත්ත්වය ගත්තම අර කර්ව් එක ආපහු ගෙනල්ලා බොහොම ෆ්ලැට් වෙන පහළට ගෙනල්ලා තියෙන්නේ. දැන් අපේ දැන් උදාහරණයක් විදිහට දැන් ඕස්ට්‍රේලියාවේ එහෙම මේ දවස්වල නැවත සමහර ලිහිල් කිරීම වලට යන්න try කරනවා. එයාලා ගත්තම දවසකට 300ක් 500ක් වාර්තා වෙමින් තිබිච්ච එක දැන් 10 20 අතර ප්‍රමාණයකට අඩු කරගෙන තියෙනවා. නවසීලන්තේ වගේ ගත්තම ඊටත් වඩා පහළට දවසට එකක් දෙකක් ප්‍රමාණයට අඩු කරගෙන තියෙනවා. ඊළඟට තව ගත්තොත් දැන් හැබැයි දැන් වියට්නාම් මෙහෙම ගත්තොත් වාර්තා නොවන මට්ටමටම නේ. එයාලා කේසස් 200 ගානයි 290ක් 300කට අඩු ගාන ඩෙත්ස් නේ. හැබැයි වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් එයාලා කිසියම් පියවරක් ගනිමින් ඉන්නේ. දැන් නමුත් අපේ රටේ තියෙන්නේ අප්‍රේල් 19 වෙනකන් දවසකට 10ක විතර ඇවරේජ් එක වාර්තා වෙච්ච එක දැන් 30 20 අතර ප්‍රමාණයක්. 20ක් ඇවරේජ් එක 20ක් විතර වගේ. වැඩි වෙලා තියෙන්නේ. හැබැයි දැන් අපි මේ මොහොතේ තමයි අපි මේ ලොක්ඩවුන් එක අයින් කරන්න සූදානම් වෙන්නේ. එතකොට විද්‍යාත්මකව අපිට ඇත්තටම සහ සමාජයට තේරෙන්නේ නැහැ මේ මොහොත මේක අරින්න සුදුසුයිද නැද්ද කියලා. නොයර බෑ. ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒකට තිබිච්ච එකම උත්තරේ පහුගිය කාලය තුළ මේක රීස්ට්‍රක්චර් කරන්න තිබුණා. රීස්ට්‍රක්චර් කරන්න මේ ව්‍යුහයන් හදන්න නිර්මාණය කරන අවස්ථාව කාලේ
තිබුණා. හැබැයි ඒක පාවිච්චි කරලා නැහැ. දැන් අරින්න වෙන්නේ කලින් තිබිච්ච විදියටම. ඔතන තමයි ගැටලුව තියෙන්නේ. ඒ ගැටලුවට උත්තරේ හොයන්න ඕන. තව කෙටි කාලයක් අරගෙන ඉතාමත් ඉක්මනට මැදිහත් වුණොත් මේ ප්‍රශ්නේ මෙතනින් එහාට දරුණු අර්බුදයකට ලක් වෙන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එකම මේ වෙලාවේ මම දැක්ක මේ ද ලීඩර් පුවත්පතේ වෙබ් අඩවියේ තියෙන දැන්ට වාර්තා වන ආකාරයට 11 වෙනිදා රට සම්පූර්ණ විවෘත කරේ. රට මෙසේ විවෘත වන්නේ කොරෝනා වක්‍රය සමතලා වූ පසුබිමක නොවේ. ඒ පළමු රෝගියා හඳුනා ගැනීමෙන් පසු අද දක්වාම ඉහළ යමින් තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට COVID-19 සඳහා සාර්ථක එන්නතක් භාවිත මට්ටමට ගැනීමට අඩුම තරමින් දෙසැම්බර් මාසයේ වනතෙක්වත් බලා සිටීමට සිදු වෙයි. එසේනම් මේ කාලය තුල කොරෝනා සමග ජීවත් වීමට තමයි සිදුවීම තමයි මේ ඒක යථාර්ථයක් කියලා තමයි ඒක සඳහන් කරලා තිබෙන්නේ. ඒකම සත්‍ය තොරතුරු සහ දත්ත සම්ප්‍රේෂණය අතිශය වැදගත් කියන සඳහනත් ද leader.lk වෙබ් අඩවිය සඳහන් කරලා තිබෙනවා. කොරෝනා වසංගතයේ ගැලවීම සාමූහික දැනුවත් භාවයකින් සිදු විය යුතු නිසා සත්‍ය තොරතුරු සහ දත්ත සම්ප්‍රේෂණය අතිශය වැදගත්. මේ සත්‍ය තොරතුරු යන රෝගයට අදාළ තොරතුරු පමණක් නොවේයි. මේ නිසා ඇතිවන සමාජ ආර්ථික සංස්කෘතික තත්ත්වයන් සියල්ලට අදාළ සත්‍ය තොරතුරු කෙසේ වුවත් අවසන් වූ පිරිසට කන්න නැතයි Facebook වාර්තාවක් පළ කළ තරුණ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අනිද්දා පුවත්පත ඊයේ වාර්තා කර තිබුණා කියලත් ඒකේ සඳහන් වෙලා තිබුණා. දැන් මෙහෙම ප්‍රශ්න ටිකකුත් යනවා. හොඳයි නැවත වතාවක් අපි සාකච්ඡාවට සම්බන්ධ වෙමු. එරංග කොහොමද අවසන් කරන්නේ මොන වගේ අදහසක්ද ඔබට තියෙන්නේ? මියුට් කරලා තියෙන්නේ. එරංග ඇහෙන්නේ අපිට. හරි. දැන් ව්‍යාපාරයක් විදිහට ගත්තාම මම හිතන්නේ විශේෂ මේ පැතිකඩවල තුනක් බලන් තියෙනවා. එකක් තමයි දැන් මේ කොවිඩ් දැන් තියෙන තත්ත්වය අනුව තමයි අපිට ඉස්සරහට ජීවත් වෙන්න වෙන්නේ. එතකොට ඒ වාතාවරණයක් උඩ සහ ඊට පස්සේ එන මේ නිව් නෝම් කියන එක නිව් නෝමල් කියන එක උඩ කොහොමද ඒ කට්ටිය ගැනුම්කරුවන් ගේ අවස්ථාවයන් වල වෙනසක් වෙලා තියෙනවද? ඒ කට්ටියගේ සිතුම් පැතුම් වෙනස් වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඒ දැන් කරපු ව්‍යාපාරය ඒ විදිහටම ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද? මොකද අපි හිතන්න ජිම් එකක් කරන කෙනෙක් කියලා. සමහරක් විට මේ කොවිඩ් ඉවර වෙනකම් ඒ ස්ථානයට කිසිම කෙනෙක් එන එකක් නැහැ. එහෙම වුණොත් මොකද්ද කරන්නේ? අපි ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා දෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනද? එතනින් ගියාම අපි බැලුවොත් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් බිල්ඩින් එකක් හදනවා ඒක හදන්නේ නැහැ කියලා කිව්වොත් මොනවද කරන්නේ? ඒ වගේ බලන්න වෙනවා සෑහෙන මේක ඇනලයිස් කරලා බලන්න වෙනවා තමන්ගේ ව්‍යාපාරයට කොවිඩ් කොයි වගේ බලපායද ඉස්සරහට එන මාස 6 12 සහ එතනින් එහාට. ඊට පස්සේ බලන්න වෙනවා මුදල් කළමනාකරණය. මොකද මුදල් කළමනාකරණය ඉතා අත්‍යවශ්‍යයි. මොකද කෙටි කාලීන එන්න තියෙන ආදායම නැවතුනොත් තියෙන මුදල් ඇතිද? එහෙම නැත්නම් මට ණයක් ගන්න පුළුවන්ද? ඒ වගේම ණය ලෝන් මොනිටෝරියම් එකට ගිහිල්ලා ගෙවන ණය తాවකාලිකව නවත්තලා OTයක් මේ ODයක් අරගෙන වගේ මේ ඕවර්ඩ්‍රාෆ්ට් එකක් අරගෙන වගේ කොහොමද මම කළමනාකරණය කරන්නේ මගේ මුදල් තත්ත්වය මේ තියෙන කෙටි කාලින ප්‍රශ්නේ මින් ඔබට යන්න. ඊට පස්සේ තුන්වෙනි එක තමයි මම කොහොමද සේවකයන්ගේ පඩි සහ මගේ තියෙන වෙනත් වියදම් කළමනාකරණය. මොකද දැන් ගොඩක් කෙනෙකුට මේ නිතරම එන්න කියන්නේ මේ ආයසනක් නැතුවම එන්න පුළුවන් එකක් තමයි මේ මම සේවකයන්ගේ පඩි අඩු කරන්න කියලා. නමුත් ඒකෙන් ප්‍රශ්න ගොඩක් එනවා. මොකද මේක ආර්ථිකයට විද්‍යුම් බලපාන මේ සමාජයේ ආර්ථිකයට සහ ලංකාවේ තියෙන මේ ලේබර් ලෝස් ගත්තාම ඒකේ ප්‍රශ්න එන්න පුළුවන්. නමුත් ගොඩක් දෙනෙක් බලන්න නැති පැතිකඩක් වෙන්න පුළුවන්. මට තාම වෙන විදි මොනවද තියෙන්නේ මගේ ආයතනයේ වියදම අඩු කරන්න. සමහර විට මම බිල්ඩින් එකට ලීස් එකක් ගෙවනවා නම් ඒකේ අඩු කිරීමක් කරගන්න උත්සාහ ගන්න පුළුවන්. මම විදුලිය පරිභෝජනය මට අඩු කරගන්න පුළුවන්. ජල පරිභෝජනය සහ අනිත් ටෙලිෆෝන් ඒ වගේ දේවල් වලින් ගොඩක් පිරිමැස්මක් ගන්න පුළුවන්. ඉතින් ඒක හන්දා අන්තිම ඒ කියන්නේ ලාස්ට් ස්ටෙප් එක විදිහට තමයි යන්න ඕන සේවකයන්ගේ පඩි අඩු කිරීම සහ හෝ සේවකයන් අයින් කරන එක. ඊට ඉස්සෙල්ලා එතෙන්ට යන ඉස්සෙල්ලා ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම හිතන්නේ අපේ තියෙන ව්‍යාපාර ආරක්ෂා කරගන්නත් ඒ වගේම අපේ තියෙන ශ්‍රම බලකාය ආරක්ෂා කරගන්නත්
හැම ලොකු වගකීමක් තියෙන හැම ව්‍යාපාරිකයෙකුම ව්‍යාපාර වැටෙන් දෙන්න නැති වෙන්නත් ස්වයංබලකායට මේ තියෙන දුෂ්කර කාලය පන්න ගන්න. කොහොම හරි ඒ කට්ටියගේ ජීවිත තත්ත්වය මේන්ටේන් කරගන්න හරි වැටුපක් ලබා දීලා එතනින් එහාට යන එක. ඒක තමයි මට කියන්නේ. හොඳයි අපි දැන් යමු කෞශල්‍යයට. කෞශල්‍ය කොහොමද වැඩසටහන අවසන් කරන්නේ? මොකද්ද කෞශල්‍යගේ අදහස? ඔව් නාරද මම මේ කතාව පුරා මම හිතපු එකක් තමයි ඇත්තටම මේ COVID-19 මේ වසංගතය ඇති වෙන්නෙම අපේ තිබ්බ නෝමල් කියන එකේ තිබ්බ ගැටලු ඇතුලේ. එතකොට නෝමල් කියන එක මාර හොඳයි නෙමෙයි. එතකොට අපි මේ ආපහු ඒ නෝමල් කියන එකට නෙමෙයිනේ අපි යන්න හදන්නේ. COVID-19 කියන යථාර්ථයත් එක්කලා අපි ලෝකයට මුහුණ දෙන්න යන්නේ. එතකොට මේ අපි ලංකාවේ අපිට මට පේන විදිහට අපි මේ අද මේක අපිට අරින්න පුළුවන් ආර්ථිකය වගේ තැනක ඉන්නේ. එහෙම නැතුව මේ COVID-19 කියන්නේ යථාර්ථයක් කියලා අපිට බාර ගන්න වෙනවා මම හිතන්නේ. ඒක තමයි පළවෙනිම දේ. ඒ කියන්නේ දැන් අර ඒ රංග මම හිතන්නේ කිව්වේ ඒ කියන්නේ මේ දෙසැම්බර් වෙනකම් මේක යන්න පුළුවන්. එතකොට එහෙම යන්න පුළුවන් කියනවා නම් ඒ worst case scenario එකට තමයි අපි plan කරන්නේ. අපි plan කරන්න ඕනේ මේ මෙහෙම අඩු වෙන්නත් පුළුවන් කියලා. එතෙන්ට නෙමෙයි මේක වැඩිම වුණොත් මේක worst case නම් අපි කොහොමද මේක plan කරන්නේ කියන එක. එතකොට ඒ වගේ තත්ත්වයක දැන් අර කන්න නෑ කියන එක වාර්තා කරපු මිනිස්සුත් අත්අඩංගුවට ගත්ත වගේ නිවුස් එකක් මට ඇහුණා නාරද කියනවා. ඉතින් දැන් මේ තත්ත්වය ඇතුලේ වැඩිපුරම පීඩාවටපත් වෙන කණ්ඩායම් කවුද? පොදු ප්‍රවාහනේ භාවිතා කරන්නේත් එක විදිහකට තමන්ගේ වාහනේ ආරක්ෂිතව යන්න බැරි නිසා. එහෙම බැරි අය. එතකොට මේ තත්ත්වයේදී රස්සාව නැති වෙන්නේ එදා අර රස්සාව මුලින්ම නැති වුණේ එදා වේල හම්බ කරගන්න අයගේ. ඊට පස්සේ කාගේද රස්සාව නැති කරන්න යන්නේ? සාමාන්‍ය සේවකයාගේ. එතකොට අර ආයතන ප්‍රධානීන් තමන්ගේ ලාභයෙන් හෝ තමන්ගේ කොටසෙන් නෙමෙයි අඩු කරන්න හදන්නේ. සේවකයාට දෙන වැටුපෙන් හෝ එහෙම නැත්නම් සේවකයින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන්. දැන් මේ වගේ රටවල් වල තියෙන එකක් තමයි එහෙම සේවකයෝ අයින් කරත් ඒගොල්ලන්ට සමාජ ආරක්ෂණයක් තියෙනවා. සමාජ සංරක්ෂණයක් තියෙනවා. ඒගොල්ලන්ට යම්කිසි මුදලක් හම්බ වෙනවා තමන්ගේ ජීවිතය ඉතුරු ගත කරන්න. කියන්නේ යම්කිසි කාල සීමාවක් දක්වා හරි like මාස 6ක් හෝ යම්කිසි ඉස්සරහ කාලයකට වැටුපක් හම්බ වෙනවා. එතකොට මේ වගේ තත්වයකදී වැඩිපුරම පීඩාවටපත් වෙන අයව තමයි අපිට මුලින්ම නොපෙනී යන්නේ. ඒ අයව තමයි සමාජයේ අපි ගන්න තීරණවල අඩුවෙන් ලෙටපත් වෙන්නේ. ඒ කියන්නේ දැන් පොදු ප්‍රවාහන දැන් මේ රැකියා ස්ථාන අරපු ගමන් පොදු ප්‍රවාහනේ පාවිච්චි කරලා රැකියා ස්ථානයට යන්නේ වාහනයක් නැති හෝ තමන්ට තමන්ට ඊට වැඩිය වෙන විසඳුමක් නැති නිසා. ඒ අනාරක්ෂිත බව තමන්ගේ ජීවිතයට ගන්නේ COVID-19 වලට වැඩිය තමන්ගේ ජීවිතයේ තියෙන අනිත් ප්‍රශ්න විශාල නිසා. එතකොට අපි මේ සමාජයක් ඇතුලේ හැමෝම මේ තත්ත්වෙට මුහුණ දෙන්නේ එකම විදිහට නෙමෙයි. මම හිතන්නේ ඒ තත්ත්වය අපි සැලකිල්ලට ගන්න ඕනේ මේ වෛරසයට හෝ මේ වසංගතයට මුහුණ දීමේදී අපි සැලකිල්ලට ගන්න ඕනේ. ඇත්තටම මේ වගේ සිටුේෂන් එකකදී කවුද වැඩිපුරම පීඩාවටපත් වෙන්නේ? දැන් ප්‍රවාහනය වුණත් ප්ලෑන් කරන්නේ වාහනවල ගමන් කරන අය. ඒක සැලකිලි කරන අය බස් එකේ නැගලා හරි කෝච්චියේ නැගලා හරි යන්නේ නැහැ. ඉතින් එතකොට ඒ අඩු වරප්‍රසාදිත වැඩියෙන්ම පීඩාවට ලක් වෙන අයගේ හඬ මේ වෙලාවේ අපි ඇහුම්කන් ඕනේ මේ සත්‍යයට මුහුණ දෙීමේදී කියන එක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. ඔව් හොඳයි කෞශල්‍ය. ඉතින් ආචාර්ය චින්තක පෙරේරාගේ විදුලි බලය ඇන හිටීම නිසා හු අපි විසන්දි වුණා. ඔව් වෛද්‍යතුමනි කියන්න. මේ මම කියන්න ගත්තේ අර WHO ගේ ඩිරෙක්ටර් ජෙනරල් ප්‍රකාශයක් කරා make no mistake we have a long way to go කියලා. ඒක තමයි කියන්නේ තියෙන්නේ. අපි හැමෝටම දීර්ඝ දුරක් තියනවා යන්න. ඒකට plan කරන්න ඕනේ, සැලසුම් කරන්න ඕනේ. ඒක අද සැලසුම් කරන්නේ නැතුව මේක ඉවර වෙලා සැලසුම් කරන්න කවුරු හරි හිතාගෙන ඉන්නවනම් මම හිතන්නේ ඒක තමයි තියෙන ලොකුම ෆේලියර් එක. ඔව්. හොඳයි. තව සුළු මොහොතක් රැඳී සිටින්න අපිට කමෙන්ට් කරපු කීප දෙනෙක් ඉන්නවා. අපි වුණත් පොඩ්ඩක් මතක් කරන්නට ඕනේ. නිශාන්ත තේනූර කියනවා මේ සාකච්ඡාව කොවිඩ් ප්‍රශ්නයට සීමා නොකර වෙනත් කාලීන මාතෘකාවලටත් පුළුල් කරොත් හොඳයි කියලා. එතකොට
ලක්මාල් චන්දන කියනවා ටීම් 3කින් දින 14ක සේවා මුර ක්‍රමයක් පිළිබඳව සොයා බැලිය හැකියි කියලා. කමල් දහනායක කියනවා මාස්ක් එකක් භාවිත කරනක මේ කොරෝනා වසංගතයෙන් පසුවත් භාවිතයට ගන්න එකෙන් ගොඩක් ශ්වසන ආදී රෝග වළක්වා ගන්නට පුළුවන් වගේ අදහසක් ඔහු සඳහන් කරලා තියෙනවා. අශෝක ජයසුන්දර කියනවා ජීවිත රක්ෂණ අලෙවි නියතට අලෙවි කටයුතු සිදු කිරීම කළ යුතු ක්‍රමවේදයන් පහදන්න පුළුවන් කියලා අපේ සාකච්ඡාව අවසානයේ ඔබ පිළිතුරක් ලබා දෙන්නට නොහැකි මේ වෙලාවේ. එතකොට නෝර්තන් පෙරේරා දකුණු අප්‍රිකාවේ ටැන්සානියාවේ කිසිම පහසුකමක් නැති රටක ඉඳන් ඔබලාගේ තොරතුරු ඉතාමත් වැදගත් කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම කමල් දහනායකගේ මම කිව්වා සුනිල් ජයසූරිය ස්වීඩනයේ ඉඳගෙන අපිත් එක්ක එකතු වෙලා බොහොම හොඳ වැඩසටහනක් තිබිලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම වාලුක සටහන් කියන Facebook පිටුවෙන් අලුත් පියාපත් නිබඳවම කාලීනව සමාජයට ඇවිසි දියුණු මතවාදයන් සමාජගත කරන ඔබලට අපගේ ආචාර්ය කියලා තියෙනවා. එතකොට ලක්මල් චන්දන කියනවා නරකම දෙයට ලෑස්ති වෙමු. එතකොට හොඳම දේ බලාපොරොත්තු වෙන අපි එහෙම වෙමු කියලා. ඔව් හොඳ අදහසක්. ඒකම නායම ගුරුසිංහ කියනවා නිර්භයව පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීම ගැන ස්තුතිය. මේ ප්‍රශ්නෙට විසඳුම් සෙවීමේදී සෑම පැතිකඩක්ම සලකා බැලීම අපි කළ යුතුයි කියන අදහසත් ඔහු ඇය සඳහන් කරලා තිබෙනවා. එවනම් ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය නිශාන්ත සමරවීරට, ඒ වගේම ඒ රංග විරත්න ප්‍රධාන විධායක නිලධාරීතුමාට, ඒ වගේම කෞශල්‍යා හේරත් අපේ එංගලන්තයේ ඉඳන් අපි මේ ලාවේ සම්බන්ධ කරගත්තේ. ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව. හොඳයි. එසේනම් අපි මේ සාකච්ඡාව අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාව ඔබ වෙත ගෙනාවේ ශ්‍රී ලංකා ටුගෙදර් වෙබ් පිටුවත්, ඒ වගේම ශ්‍රී ලංකා ටුගෙදර් YouTube නාලිකාවත්, ඒ වගේම අලුත් පියාපත් සංවිධානය අලුත් පියාපත් Facebook පිටුව මේ අපි සියලු දෙනාම එකතු වෙලා සාමූහික කටයුත්තක් විදිහට මේක ඉදිරිපත් කරුවා. ඒකට හේතුව තමයි සමාජයේ දැනුවත්භාවය තුලින් තමයි සමාජයක් ඉදිරියට යන්නට හැකියාව අපට තිබෙන්නේ. දැනුවත් නැති සමාජයක ඉදිරි ගමනක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම සත්‍ය තොරතුරු ජනතාව වෙත ලබා දීම අපේ යුතුයකමක් කියලා අපි විශ්වාස කරනවා. මේකේ අපේ views ප්‍රමාණය වැඩි කරගන්න, likes ප්‍රමාණය වැඩි කරගන්න වගේ අදහසක් අපිට නැහැ. සත්‍ය තොරතුරු සමාජගත කිරීම තමයි අපේ එකම අදහස බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා හිටිය විශාල ප්‍රමාණයක් මේ වැඩසටහන නරඹමින්, ඉතින් මේ වැඩසටහන මෙතනින් එහාට අපේ පිටුවේට ඇවිල්ලා ඔයගලන්ට බලන්න හැකියාවක් තිබෙනවා. ඉතින් ඔබේ අදහසුත් අපිට යොමු කරන්න කියලා ඉල්ලමින් අපි අද දවසට මේ වැඩසටහනින් සමගින යන්නටයි සූදානම් වෙන්නේ. නැවතත් හමු වෙමු.